හරි. අයිබෝන් සැමෝටම අපි එකතු වෙලා ඉන්නේ BS seminar paper class එකත් එක්ක 2021 22 හැමෝටම පොදුවේ මම කරන paper සාකච්ඡාව ඔයාට 12 වසරේ දේවල් නැවත මුල ඉඳන් ආවරණය කරගන්න අවස්ථාව ලැබෙනවා අද ප්‍රශ්න පත්‍ර පන්තියේ පොඩි වෙලාවක් එක්ක එකතු වුණාම ඉතින් ලොකු දෙයක් අද කරන්න පුළුවන් ලොකු දෙයක් වාට ඉගෙන ගන්න පුළුවන් අද paper class එකට සම්බන්ධ වීම නිසා ඒ නිසා මම ඔයාලගෙන් කියන්නේ ඔයාලට කියන්නේ මේ පැය හෝ එකමාර දෙක හොඳින් අහගෙන ඉන්න paper class එකේ ඔයාලට ගොඩක් දේවල් අද ඉගෙන ගන්න පුළුවන් මගෙන් අනිවාර්යයෙන්ම BS වල අමතක වෙලා තියෙන දේවල් මගහැරිච්ච දේවල් නේද මිස් වෙලා තියෙන දේවල් ගොඩ දා ගන්න අවස්ථාව ලැබෙනවා අනිවාර්යයෙන්ම මගේ paper class එකේ. ඉතින් paper එක මම group වලට දාලා තියෙනවා. ඒ paper එක හම්බුනේ නැත්නම් ඔයාලගේ යාළුවන්ගෙන් ඉල්ලන්න පුළුවන් අනිවාර්යයෙන්ම මතක තියාගන්න යාළුවන්ගෙන් ඉල්ල ගන්න පුළුවන් paper එක. මම group වලට දාලා තියෙනවා. කාට හරි හම්බුනේ නැතොත් පොඩ්ඩක් යාළුවෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් එයාගෙන් ඉල්ල ගන්නත් පුළුවන්. මම paper එක පේන්නත් දානවා. එතකොටත් ඔයාලට paper එක බලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. උදේ ඔයාලා උත්තර පත්‍රයක් ලෑස්ති කරගන්න ඕනේ. උත්තර පත්‍රයක් ලෑස්ති කරගන්න ඕනේ. මොකද මේ තමන්ගේ උත්තර පත්‍රය චෙක් කරගන්න පුළුවන් මාත් එක්ක නේද? ලකුණු ලැබෙන විදිය ඔක්කොම මම අද කියලා දෙනවා ඔයාලට. හරිද? ඒ නිසා අර මම මුලින් මතක් කරා වගේ අවසානයේ දක්වා හොඳින් මේ ටික අහගෙන ඉන්න ඔයාට ගොඩාක් වැදගත් මේ paper class එක. right? මොකද මුල පාඩමේ ඉඳන්ම සාකච්ඡාව කරගෙන යනවා 12 වසර දක්වාම. මම නිකම්ම ප්‍රශ්නෙට උත්තරේ කියන්නේ නැහැ. ඒ ආශ්‍රයෙන් ඇවිල්ලා තියෙන කාරණා ටිකක් මම ඔයාලට සාකච්ඡා කරනවා. හොඳයි. ඉතින් අද අලුතෙන් ළමයි සම්බන්ධ වෙලා ඉන්නවා. මම දිලාන් විජේරත්න. ඉතින් මගේ පන්තියේ ඉන්න ළමයිට මම විස්තර කියලා තියෙනවා. ඉතින් අලුත් ළමයින්ට මම ගැන පොඩි හැඳින්වීමක් කරන්න. පන්ති අතරතුරේ මම කවුද විස්තර ටික මම පස්සේ කියන්නම්. වැඩේ ආරම්භ කරමු නේද? ඔක්කොම කලින් වැඩි වෙලාවක් යවන්න කලින් නේද? right. ඔයාලා ලෑස්තිද වැඩේට? ලෑස්තිද? මං හිතනවා ඔයාලා ලෑස්ති ඇති කියලා. ඔයාලා වැඩ කරන ස්ථානෙට එන්න. දැන්ටමත් ඔයා ඇඳුම්කට වෙලා නම් ඉන්නේ නේද? වහලේ දිහා බලාගෙන නම් ඉන්නේ. ඒව නැත්තම් ටීවී එකක් දිහා බලාගෙන නම් ඉන්නේ නේද? බත් කන ගමන් අනිත් එක අතකින් ෆෝන් එක අල්ලගෙන අනිත් අතින් බත් කන ගමන් නම් ඉන්නේ. කරුණාකරලා ඒක නතර කරලා ඔයා එන්න වැඩ කරන ස්ථානෙට ඵලදායි වෙයි ඒක. හරිද? හොඳයි. right. උදේ ඉස්සෙල්ලා මම පොඩි හැඳින්වීමක් කරගෙන යනවා. පේපර් එකට අදාළව තමයි හැඳින්වීම කරගෙන යන්නේ. හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මේ බලන්න අපේ ටාගට් එක. A3ක් අරගෙන කැම්පස් යන එක තමයි අපේ බලාපොරොත්තුව හොඳේ. ඔයා උසස් පෙළ කරනවා නම් ඔයාගේ හිතේ තියෙන්න ඕනේ ඒකායන අධිෂ්ඨානය මම කොහොම හරි කැම්පස් යනවාමයි කියන එක. තේරුණාද? අනිවාර්යෙන් මම කැම්පස් යනවා කියන එක. පැහැදිලිද? ඒ අරමුණ හිතේ තියාගෙන තමයි වැඩ කරන්න ඕනේ හැම වෙලේම. තේරුණාද? ඒක තමයි ටාගට් එක. නැතුව නිකන් මේ ජොබ් කට්ටක් හොයාගන්න, නිකන් යන්තම් පාස් වෙන්න, ඒ වගේ දේවල් වලට ඒ ලෙවල් කරන එක තීරුමක් නැහැ. ඔයාට මේක අනිවාර්යෙන් මහන්සි වුණොත් ගොඩ දාගන්න පුළුවන්මයි. ඒක ස්ථිරයි. අවශ්‍යතාවය තියෙන්නේ කැපවීම, උනන්දුව, මහන්සිය කියන කාරණාව. තව කාරණාවක් මතක් කරන්න. මම ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න ඕනේ. ඔයාලට chat box එක තියෙනවා. ඒකෙන් මට chat කරලා මට message එකක් දාලා ටක් ගාලා උත්තර කියන්න පුළුවන්. හරි? මම උත්තර දෙන ළමයිගේ නම කියවනවා මෙතන. හොඳද? right. හරි. අද වැඩේ ආරම්භ කරමු. උදේ business එකක් කියන්නේ මොකද්ද? අන්න මම අදහන පළවෙනි ප්‍රශ්නේ වාගේ. business එකක් කියන්නේ මොකද්ද කියලා අහනවා. නේද? මොකද්ද පුතේ business එකක් කියන්නේ? ඔන්න සරලම ප්‍රශ්නේ මම ඔයාගෙන් අහන්නේ අද දවසේ. ඔයා දැන්ටවත් දැනගෙන ඉන්න බෑ නේද? දැනගෙන ඉන්න බෑ business එකක් කියන්නේ මොකද්ද කියලා නේද? හිටපු ගමන් කඩේට යනවා නේද? කෑම ගන්න කියලා යනවා. හිටපු ගමන් ඇඳුම් කඩවලට යනවා ඇඳුම් ගන්න කියලා නේද? හිටපු ගමන් රත්තරන් බඩු කඩවලට යනවා රත්තරන් බඩු ගන්න කියලා. හිටපු ගමන් හෝටල් වලට යනවා නේද? කෑම කන්න කියලා. පුතේ අපි යනවා නේද වෙළඳ පොළට? වෙළඳ පොළට යනවා නේද අපි
අපේ කෑම බීම හොයාගෙන අපේ ඇඳුම් පැළඳුම් හොයාගෙන නේද පුතේ මොනවද පුතේ මේ කෑම බීම ඇඳුම් පැළඳුම් කියන්නේ දෙන්නකෝ බලන්න මට උත්තරයක් රයිට් ඔන්න ඕන කෙනෙක් උත්තර දෙන්න පුළුවන් හරි මම තව ටික වෙලාවකින් ඔයාලගේ chat box එක open කරන්න දැන් ඔයාලට chat කරන්න පුළුවන් මාත් එක්ක හරි මොනවද පුතේ මේවා කෑම බීම මේ ඇඳුම් පැළඳුම් මොනවද පුතේ මේවා අන්න හරි පුතේ හොඳයි මෙන්න ළමයි උත්තර දෙනවා මට සුපිරි අවශ්‍යතා සහ උවමනා බලන්න අන්න මම මේ දෙක ලියනවා හරි අවශ්‍යතා සහ උවමනා රයිට් හොඳයි දැන් මේ දෙක නැතුව ඇත්තටම අපිට ජීවත් වෙන්න අමාරුයි මේ දෙකත් එක්කනේ අපි ජීවත් වෙන්නේ ඒකෙන් මෙන්න මෙයා තමයි මේ මාර විදිහට අපිට වැදගත් වෙන්නේ නේ අවශ්‍යතා කියන ඒවා පුතා දන්නවා නේද අවශ්‍යතා කියන ඒවා පුතේ අපිට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල්. කෑම කන්න නැතුව ඉන්න බෑනේ. ඒකනේ කෑ ගහන්නේ අම්මේ බත් බෙදලාද? හරි. ගෙදරදී කෑ ගහනවා නේ. බඩගිනියෝ කෑමකෝ කියලා කෑ ගහනවා නේද? හරි. ඇඳුම් අඳින්න නැතුව ඉන්න බෑ. ඒක අවශ්‍යතාවයක් නේ. හරි. ඒක අවශ්‍යතාවයක් නෑ කියලා හිතන කට්ටියක් ඉන්නවා. හරි. ඒ වුණාට ඇඳුම් අවශ්‍යතාවයක් නේද? සෞඛ්‍ය අවශ්‍යතාවයක් හරි තව මොනවද අධ්‍යාපනයේ නේ අධ්‍යාපනයේ ගත්තේ නැත්නම් දන්නවනේ වෙන තත්ත්වය මොකක්ද කියලා හරි රටේ වෙන තත්ත්වය මොකක්ද කියලා දන්නවනේ ඉගෙන ගත්තේ නැත්නම් අධ්‍යාපනය නේ අන්න බලන්න මේවා තමයි අවශ්‍යතා කියන්නේ මේවා පුතේ සීමිතයිනේ සීමිතයි අපි ඇහිලි කාලට තියෙන්නේ ගණන් කරන්න පුළුවන් හරිද මේ අවශ්‍යතා පුතේ මේ ප්‍රාථමිකයි නේ අවශ්‍යතා ප්‍රාථමිකයි අවශ්‍යතා වලින් කිසිම දිරිගැන්වීමක් නැහැ මිනිස්සෙක්ට හරි මම මේ නැවත මතක් කරලා දෙනවා ඔයාට කිසිම දිරිගැන්වීමක් නැහැ නේ ආහාර පුතේ ආහාර තියනවා බෙදලා ඉන්න කන්න කිව්වම කිසිම ගතියක් නැහැ නේ පුතේ ආහාර බෙදලා ඉන්න කන්න කිසි කික් එකක් නැහැ නේ හරි පුතේ මෙන්න ඔයාට පීසා එකක් ගෙනාවා හරි පුතේ එන්න දුවලා පීසා එකක් ගෙනාවා එතකොට මොකද වෙන්නේ? අනේ ඔන්න දුවගෙන යනවා කට්ටිය. හරි පීස ගන්න කියලා. ඇයි? ඒක උවමනාවක්. උවමනාවල් වලට මිනිස්සු කැමති. දිරිමත් වෙනවා. නේ? උවමනාවල් අසීමිතයි. හරිද? දැන් ඔයාට යම්කිසි අවබෝධයක් ලැබුණා නේද මේ අවශ්‍යතා හා උවමනා කියන ඒ කාරණාව ගැන? හරිද? මම මේ ප්‍රශ්නෙට අදාළව සාකච්ඡා කරගෙන යන්නේ ඈ. හරි. පුතේ මේ අවශ්‍යතා හා උවමනා අපි සපුරගන්නේ මොනවා මගින්ද පුතේ? මොනවා මගින්ද පුතේ මේක සපුරගන්නේ අන්න වැඩි හරිද අන්න වැඩි මොනවා මගින්ද දැන් අපිට උඩින් පාත් වෙන්නේ නැහැනේ අපි මේව හොයා සපුරගන්නේ බෑ ගෙදරට වෙලා හිටියට ඉන්නේ නැහැ නේ අපි මේව සපුරගන්න වෙනවා කොහෙන් හරි නේ අවශ්‍යතාව වුණා කියන්නේ මොනවා මගින්ද සපුරගන්නේ අන්න පුතේ අපිට එන ප්‍රධාන දෙන්නෙක් ඉන්නවා භාණ්ඩයි සේවයි හරිම ලේසි මොනවද භාණ්ඩ හා සේවා මම මෙතන කියන්නම් භාණ්ඩ හා සේවා හොඳේ භාණ්ඩ හා සේවා අවශ්‍යතා සහ උවමනා භාණ්ඩ හා සේවා එහෙනම් බිස්නස් එකක් නිර්වචනය කරන්න කිව්වොත් කොහොමද නිර්වචනය කරන්නේ ඔන්න බලන්න අවශ්‍යතා සහ උවමනා භාණ්ඩ හා සේවා මගින් සපුරාලන මොන කටයුත්තක්ද පුතේ මොන කටයුත්තක්ද ඕනෑම ආර්ථික කටයුත්තක් බලන්න කොච්චර ලේසිද කියලා ඕනෑම ආර්ථික කටයුත්තකින් ෂෝක් නේද වැඩි මොකද හිතන්නේ දැන් මෙන්න මේ දෙක සපුරගන්න මේ දෙකනේ පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙකට අපි පොදු නමක් දාමුද මේ දෙකට පොදු නමක් දාමුද මොකද කියන්නේ ඔයා මොකද කියන්නේ මේ දෙකට පොදු නමක් දෙන්නකෝ දෙන්න බලන්න පොදු නමක් රයිට් නිෂ්පාදිත නේද මම මේ කෙටි නිර්වචනයක් දුන්නේ ව්‍යාපාරයකට නිෂ්පාදිත නේද මේ තියෙන්නේ නිෂ්පාදිතනේ රයිට් නිෂ්පාදිත දැන් ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර ටික ලැබෙන්න යන්නේ අපේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර ටික ලැබෙන්න යන්නේ අපි පේපර් එක පේන්න දාන්නම් හරි ඔයා බලන්න ඔයාගේ උත්තර පත්‍රේ ලකුණු කොහොමද ලැබෙන්නේ කියලා එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ ලැබෙනවා
ලකුණු දෙක ගානේ ලැබෙනවා. හිස්තැන් හතරක් තිබ්බොත් උදේ මං කියන එක අහගන්න. හිස්තැන් හතරක් තිබ්බොත් කීයක් හම්බ වෙනවද? භාගි ගානේ දාගන්න. හිස්තැන් හතරට භාගි ගානේ දාගන්න. දැන් චෙක් කරගන්න ඕනේ. හරි? අනිවාර්යෙන් රතු පෑනක් අරන් චෙක් කරගන්න ඕනේ. වැරදි නම් හරි උත්තරේ ලියන්නම ඕනේ. තේරුණාද? මේක ඔයාගේ ජීවිතේ තීරණය කරන කඩයිමක්. ඒ නිසා ඔයා උනන්දුවෙන් මහන්සි වෙලා වැඩ කර යුතුමයි. තේරුණාද? අපි වැඩ කරමු. right. දැන් අපි බලමු පේපර් එක. right. මෙන්න පේපර් එක වැටි දැන් ඔයාට හැමෝම බලන්න. right. දැන් පේනවද බලන්න පේපර් එක? කො බලන්න පේපර් එක පේනවද? පේනවා ඇති කියලා මම හිතනවා. බලන්න පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. මෙන්න right. මිනිස් හිස්තැනක් සහ හිස්තැනක් තෘප්තිමත් කිරීම වෙනුවෙන් වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිත. දැන් ඔය මම බෝඩ් එකේ ලිව්වේ යන්නේ. එහෙනම් උත්තර දෙකේ ඉන්නේ මොකටද? මොනවද දෙන්නේ? එකක් අවශ්‍යතා, අනිත් එක උවමනා. පුතේ කැමරාව ඔෆ් කරගන්න ඕනේ. අවශ්‍යතා සහ උවමනා නේද? right. හරි දාගන්න. පළවෙනි එකට උත්තරේ අවශ්‍යතා සහ උවමනා. මම මේ පැත්තකින් ලියන්නම් ඈ. එතකොට මිස් වෙන්නේ නැහැනේ. පළවෙනි එකට උත්තරේ මොකද්ද? අවශ්‍යතා සහ උවමනා. පොඩියට ලියන්නම්. බලන්නකෝ ඒකෙම දෙවෙනි කොටස බලන්නකෝ. නිෂ්පාදිතයක් ප්‍රධාන වශයෙන්. දැන් මම ඊකට කලින් කියලා දුන්නේ. මොන හා සේවාද? භාණ්ඩ හා සේවා. ඔන්න ආයන්නට අවශ්‍යතා හා උවමනා, ආයන්නට භාණ්ඩ හා සේවා. එතකොට ලකුණු කීයක් හම්බ වෙනවද? හිස්තැන් 4යි නේද? එකකට භාගේ ගානේ දාගන්න. හරි. වැරදි නම් පුතේ අවංක වෙන්න ඕනේ ඈ. අවංක වෙන්න ඕනේ. Taman විසින් රවට්ට ගන්න එපා. හරි. හරි ලකුණු දාගන්න. ලකුණු දෙකක් ඇති දැන් වාට. අනිවාර්යෙන් දෙකක් ගන්න බෑ මේ වෙනකොට නේද? ලකුණු දෙකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. මේ උදේ දැන් මේවා ගන්න අපි යනවා නේද? යන්න එපා කොහේ යන්නේ? ඇත්තටම යන්න ඕනේ නැති වෙලාවුත් තියෙනවා. සමහරක් වෙලාවට යනවා නේ. දැන් අපි මේව හොයාගෙන අපිට ගෙදරට වෙලා ඉන්න බෑනේ පුතේ නේද? මල පෙරේතයෝ වගේ. දැන් අපි අඳුන් ගන්න යන්න ඕනේ. හරි. කෑම ගන්න යන්න ඕනේ සමහරක් වෙලාවට. නේ? දැන් අපි මීට අවුරුදු 20කට විතර කලින් අතීතය ගැන හිතමු ඈ. ඇත්තටම අපිට යන්න බෑ. නේ? යන්න බෑ කොහේ හරි මේ බඩු ටික ගන්න යන්න බෑ ඉස්සර. ඉස්සර කාලේ දැන් ඉන්නේ අපි ඉස්සර කාලේ. ඒ කියන්නේ අපි යනවා කවුරු හරි හොයා ගන්න. අපි කවුද එතකොට? අපි තමයි ගැනුම් කරුවෝ. අපි තමයි ගැනුම් කරුවෝනේ. අපි තමයි ගැනුම් කරුවෝ. එතකොට ඒගොල්ලෝ කවුද? ඒගොල්ලෝ ඇවිල්ලා විකුණුම් කරුවෝ. අපිට භාණ්ඩ හා සේවා දෙන කට්ටිය කවුද? ඒගොල්ලෝ ඇවිල්ලා විකුණුම් කරුවෝනේ. එහෙනම් ගැනුම් කරුවෝයි විකුණුම් කරුවෝයි මූණට මුණ ගැහෙන්න යනව නේද? අපි එහෙනම් මේ තැනට කියන්නේ මොකද්ද? වෙළඳපොළ නේද? අපි ඒකට කියන්නේ වෙළඳපොළ නේද? right? අපි ඒකට කියන්නේ වෙළඳපොළ. right? හොඳයි. පොඩ්ඩක් ඉන්න. හරි. ඔහොම ඉන්න. වෙළඳපොළ නේද? හරි. පුතේ මේ වෙළඳපොළ අපි ගිහිල්ලා මුහුණට මුණ ගැහිලා සිද්ධ වෙනවා නම් අපි මොකක්ද ඒකට කියන්නේ? භෞතිකව නේද? අන්න බලන්න පුතේ. එහෙනම් මම ඔයාලට ඊගාවට කියලා දෙන්නේ මේ කාරණාව ගැන. ප්‍රශ්නෙට අදාළව ඒ ටිකේ තියරි ටිකත් එක්කම කියලා දෙන්නම් ඈ. හරි. පුතේ විකුණුම් කරුවන් සහ ගැනුම් කරුවන් හොඳට අහගන්න. විකුණුම් කරුවන් සහ ගැනුම් කරුවන් මුහුණට මුණ ගැසෙන. right? මුහුණට මුණ ගැසෙන. අන්න බලන්න. මුහුණට මුණ ගැසෙන හෝ සම්බන්ධ වන. ඒ කියන්නේ අපිට දැන් වෙනකොට සම්බන්ධ වෙන්න පුළුවන් මේ මුහුණට මුණ ගැසෙන්නේ නැතුව. තේරුණාද? පුතේ
මූණට මුණ ගැසෙනවා නම් අපි කියනවා වෙලෙන්ද පේන්න ඉන්නවා. හරි? අපිට ගිහිල්ලා දැන් අඹ ගන්න යනවා නම් අඹ ගෙඩියක් අතට අරගෙන හොඳට රවුම්ක බලලා නේද රවුමට කරවලා භෞතිකව පරීක්ෂා කරන්න පුළුවන් නේ පුතේ. පේන්න තියනවානේ නේද? අන්න බලන්න. අපි කියනවා ඒකට භෞතික වෙළඳපොළ කියලා. රයිට්? මොකද්ද පුතේ අපි ඒකට කියන්නේ? භෞතික වෙළඳපොළ කියලා කියන්නේ. භෞතිකයි. දරුවනේ සම්බන්ධ වෙන කියලා කියන්නේ මේ සම්බන්ධ වෙන්නේ ඇත්තටම එක්කෝ ෆෝන් එකකින් එහෙම නැත්නම් ලැප්ටොප් එකකින් නේද එහෙම නැත්නම් ටැබ් එකකින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හදාගෙන අපිට පුළුවන් ඔය එක එක ඇප්ස් තියෙන්නේ අන්න ඒකන් ඩවුන්ලෝඩ් කරගන්න නේද අලිබබා කියයි අලිඑක්ස්ප්‍රස් කියයි දරාස් කියයි eBay කියයි නේද Amazon කියයි කොච්චර දේවල්ද නේද පුතේ අපි ඒවට කියනවා විද්‍යුත් කියලා විද්‍යුත් ක්‍රම කියලා රයිට් විද්‍යුත් ක්‍රම එහෙනම් වෙළඳපොළ සිදු වෙන ආකාර දෙකයිනේ පුතේ භෞතික මෙන්ම විද්‍යුත් ක්‍රම හරහා මෙතන උත්තරයකට එන්න ඕනේ ඒ දෙක නේද මුහුණට මුණ ගැසෙන නේද මේවා සින්දුත් තියනවා කියලා මේ ගැන කියන්නේ මේ සින්දුත් තියෙන මුහුණට මුණ ගැසෙන මගේ මිතුරන් කියලාම තියනවා නේද ඒ මේ වෙළඳපොළ ගැන කියන්නේ භෞතික වෙළඳපොළ ගැන තමයි ඒ කියන්නේ හරිද හොඳයි එතකොට ඔයාට දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ ලැබුණා දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ ලැබුණා අපි බලමුද පේපර් එක ඔයා ලියලා තියෙන්න ඕනේ මේ දෙක හරි මේ දෙක ලියලා තියෙන්න ඕනේ අපි බලමුද right වෙළඳපොළ භෞතික මෙන්ම විද්‍යුත් අන්න වචන දෙක පුතේ භෞතික මෙන්ම විද්‍යුත් බලන්න ලියලාද කියලා භාගි ගානේ දාගන්න භාගි ගානේ හරි හරිනම් වැරදි නම් උත්තරේ ලියා ගන්න නිකන් ඔය අහගෙන ඉන්න එපා පුතේ තේරුම් නැහැ ලියා ගන්න ඕනේ හරිද නිර්මාණය වේ සහ හරි ඊට පස්සේ තියෙන වෙන කතාවක් නේද හරි මේ වෙන කතාවක් එතන තියෙන්නේ බිස්නස් එක අරමුණු අහනවා නේ බිස්නස් එක අරමුණු අහනවා දැන් මම මේ පැත්තේ මෙතන මම ඒක ලියන්නම් මෙයා දැන් ලියපු උත්තරේ ලියන්න බෑනේ භෞතික කියන එකයි ඊගාවට විද්‍යුත් ක්‍රම කියන එක තමයි උත්තර දෙක පළවෙනි එකට ඊළඟ ස්ටැන්ඩ් එකට උත්තර දෙක අපි ලියා ගන්න ඕනේ උත්තර දෙන්න ඔයාලා බිස්නස් එක තියනවා පුතේ අරමුණු හරිද මොනවද පුතේ අරමුණු කියන්නේ අපිටත් අරමුණක් තියෙනවනේ දැන් කැම්පස් යන්න නේ අරමුණක් තියෙන්න බෑ ඔයාටත් අරමුණක් තියෙනවා දැන් ළඟම අරමුණ හරි කොහොම හරි යන්න කැම්පස් එකකට යන්න හරි බිස්නස් එකක් පුතේ පටන් ගන්නකොට අරමුණු ටිකක් තියෙනවා හරිද මුලින්ම පටන් ගන්න ඕනේ පුතේ පළවෙනි අරමුණ තමයි මොන දේ වුණත් කමන්නේ මට අලාභ ලැබුණත් කමන්නේ මට ලාභ ලැබුණත් කමන්නේ කස්ටමර්ස්ලා ආවත් කමන්නේ නාවත් කමන්නේ මුලින්ම තියෙන අරමුණ තමයි කොහොම හරි අල්ලගෙන ඉන්න ඕනේ කියන එක හරිද එහෙම ලියන්නේ නැහැ හොඳේ කොහොම හරි අල්ලගෙන ඉන්න ඕනේ කියලා එහෙම ලියන්නේ නැහැ හොඳේ ඒ කියන්නේ අල්ලගෙන ඉන්න ඕනේ කියලා කියන්නේ මං කියන්නේ ඉන්න ඕනේ පුතේ හරි කට්ට කාගෙන ඉන්න ඕනේ මොකද්ද පුතේ අපි ඒකට කියන්නේ වෙළඳ පොලේ රැඳී සිටීම අපිට පුළුවන් නේ අරමුණක් විදියට ගන්න පුළුවන් නේද ඒක වෙළඳ පොලේ රැඳී සිටීම right වෙළඳ පොලේ රැඳී සිටීම බලන්න ලියලාද කියලා ලියලා නැත්තම් ලියා ගන්න දැන් රැඳී සිටියට පස්සේ හැමදාම රැඳී සිටලා හරියන්නේ නැහැ දැන් try කරන්න ඕනේ කොහොම හරි විකුණුම් වැඩි කරගන්න නේද ලාභය වැඩි කරගන්න right විකුණුම් උපරිම කරගන්න පුළුවන් නේ විකුණුම් උපරිම කර ගැනීම අන්න බලන්න දැන් බලන්න ඕනේ කොහොමද කස්ටමර්ස්ලා එන ප්‍රමාණය විකුණන්න නේ වැඩියෙන් කස්ටමර්ස්ලා ගෙන්න ගන්න ඕනේ මොන හරි කරලා නේද එන කස්ටමර්ස් එක්ක හොඳින් කතා කරලා නේ ආගිය තොරතුරුත් ඒව කතා කරලා එතකොට හැමදාම එනවනේ කස්ටමර් නේ කොහොමදයි ඉතින් කොට දවසකින් දැක්කේ වහිනව නේද මැච් එක බැලුවද ඊයේ එහෙම පොඩ්ඩක් කතා කරලා හරිද මේ විකිණීම් කටයුතු කරන්න පුළුවන් දිගින් දිගට ඊට පස්සේ විකුණුම් වැඩි වෙනවා විකුණුම් වැඩි වෙනකොට මොනවද වැඩි වෙන්නේ විකුණුම් වැඩි වෙනකොට වැඩි වෙන්නේ මොනවද right
ලාභය උපරිම කිරීම. ඊට පස්සේ ලාභය උපරිම කිරීම අන්න බලන්න. ලාභය උපරිම කර ගැනීම. ඔයාට මේ තියෙන අරමුණු වලින් ඕනම දෙකක්. ඕනම දෙකක් ඈ. ප්‍රශ්නයක් නැහැ. ලියලා නම් හරි දාගන්න පුළුවන්. මේ තව මොනවද අනේ තියෙන්නේ? දැන් ඔන්න කස්ටමර්ස්ලාට එනවා ලාභෙත් වැඩි. දැන් බලන්න ඕනේ කස්ටමර්ස්ලාගේ සැටිස්ෆැක්ෂන් එක. අපි කියනවා තෘප්තිය කියලා. පාරිභෝගික තෘප්තිය ඉහළ නංවන්න බලන්න ඕනේ දැන් ටික ටික. භාණ්ඩ විවිධාංගීකරණය කරලා අලුත් දේවල් එකතු කරලා නේද? කස්ටමර්ව සතුටු කරන්න ඕනේ. අන්න බලන්න. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. මම මේ ඔක්කොම මේ ඒ කියන්නේ මේ කාරණා ටික කියන්න ඔයා බලන්න ගැලපෙන එකක් දාගන්න නේ. දෙකෙන් ඕන එකක්. සේවක සුබ සාධන ඉහළ නැංවීම තියෙනවා නම් හරි. සමාජ වගකීම් ඉටු කිරීම, පරිසරයේ සුරකීමට කටයුතු කිරීම, රයිට් වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම, මේ වෙළඳපොළ කොටස වැඩි කිරීම බලන්නකෝ. කොච්චර දිනවද? ඒකෙන් දෙකක් ලියවනම් හරි. ඉතින් මම දාගන්නම් මෙතනට වෙළඳපොළේ රැඳී සිටීම කියන එක රැඳී සිටීම කියන එකයි ලාභ උපරිම කිරීම කියන එකයි මගේ උත්තර පත්‍රයේ මෙතනින් මම පොඩ්ඩක් සටහන් කරගෙන යන්න කාට හරි මිස් වුණොත් ඒව නේද? right හොඳයි. දැන් ඔන්න දෙකට උත්තරේ හරි නේද? ලකුණු 4 sorry ලකුණු දෙකම තියෙන්න ඕනේ කිය. 34ට හරිනේ? ඔව් පුතේ ගයිඩ් එකේ තියෙන ඒවා විතර අපිට ගන්න පුළුවන් ඈ. හරි අනිත් ඒවා ලියන්න එපා. අනිත් ඒවාට වැරදි දාගන්න. අපි බලමු මොනවද තියෙන්නේ කියලා ඊගාවට. හරි. මේ රට දියුණු වෙනවා නම් මේ දැන් ලංකාව පුතේ හරිද? ඔයා දන්නවද? ලංකාව දියුණු වෙනවා නම් ඒ දියුණුවම ඉන්නේ කොහොමද? මේ තියෙන්නේ පුතේ ලංකාව. හරිද? ලංකාව තමයි මේ තියෙන්නේ ඈ. හරි. ලංකාව. පුතේ මේ ලංකාවේ මේ කලමු නෑ පුතේ ඈ. වෙනස් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් අමුතු වෙලා තියෙන්නේ හරි. මුතු ඇටේ අමුතු ඇටේ වෙලා තිබුණා. ගණන් ගන්න එපා. හරි. ගණන් ගන්න එපා. දැන් මෙහෙමයි වෙලා තියෙන්නේ. දැන් මේක ඇතුලේ පුතේ මේ නේද? මේක ඇතුලේ වගා කටයුතු කරනවා. නේ? කුචි නේ? වී වගා කරනවා. හරිද? කුරුඳු වගා කරනවා, තේ වගා කරනවා, පොල් වගා කරනවා. වගා කටයුතු සිද්ධ වෙනවා, දීවර කටයුතු සිද්ධ වෙනවා. නේ? පුතේ මේ කුෂිකාර්මික දෙයක් වෙනවා නේද මේක ඇතුලේ? කුෂිකාර්මික කටයුතු වෙනවනේ මේක ඇතුලේ. මේක ඇතුලේ කියන්නේ අපි ඉන්නේ මේක ඇතුලේනේ. හරි. පුතේ මේක ඇතුලේ සිද්ධ වෙනවා නේද නිෂ්පාදන කටයුතු? මේක ඇතුලේ සිද්ධ වෙනවා නේද කාර්මික පැත්තේ දේවල්? ඉදිකිරීම් දේවල් මේකේ ඇතුලේ වෙනවා නේද? වෙනවා නේද? පුතේ පතල් කටයුතු සිද්ධ වෙනවා නේද මේක ඇතුලේ? පුතේ මේ ඇවිල්ලා කාර්මික පැත්ත. මොනවා හරි දෙයක් හදනවා. කාර්මික පැත්තක් වෙනවා නේද? මේක ඇතුලේ. කාර්මික පැත්තක් වෙනවා නේද? මේක ඇතුලේ බැංකු තියනවා නේද? මේක ඇතුලේ ප්‍රවාහණය තියනවා නේද? මේක ඇතුලේ සංනිවේදනය තියනවා නේද? මේක ඇතුලේ රක්ෂණය තියනවා නේද? මේක ඇතුලේ ගබඩාකරණය තියනවා නේද? පුතේ මේවා මොනවද පුතේ? සේවානේ, සර්විසස් නේ. අන්න බලන්න සේවා සිද්ධ වෙනවා නේද මේක ඇතුලේ? සේවා සිද්ධ වෙනවා නේද? එහෙනම් රටේ ආර්ථිකයේ අපේ මහ බැංකුව ඔක්කොගෙම තාත්තා මහ බැංකුව
හරි රැඳී සිටින්න right දැන් ඔන්න chat කරන්න පුළුවන් මං කියන එක ඇහෙනව නේද මං කියන එක ඇහෙනව නේද සිග්නල් ප්‍රශ්නයක් ආවද දන්නේ නැහැ මං කියන එක ඇහෙනව නේද right ඇහෙනවනේ හරි right හරි ඇහෙනවා හොඳයි මේ බලන්න 2021 1000යි නම් 2022 2000ක් වගේ වුණොත් හොඳයි නේද හා 2022 2000ක් වගේ වුණොත් හොඳයි 2023 5000ක් වගේ වෙනවා නම් ගොඩාක් හොඳයි 2024 6000ක් වගේ වෙනවා නම් තවත් හොඳයි නේ මේක වැඩි වෙනවා නම් නේ පුතේ මේවට තමයි අපි කියන්නේ මේ පුතේ අවසාන භාණ්ඩ හා සේවා මං වැදගත් ඒවා තියෙනවා නෝට් කරගත්තට කමක් නැහැ හොඳේ යම්කිසි භූගෝලීය ප්‍රදේශයක් තුල යම්කිසි කාල පරිච්ඡේදයක් තුල නිපදවා ඇති සියලුම අවසාන භාණ්ඩ හා සේවාවල වටිනාකම අපි කියනවා දල දේශීය නිෂ්පාදිතය කියලා. එහෙනම් ඔයාගේ පේපර් එකේ ඔය ඉස්තැනට අදාළ වෙන උත්තරේ පුතේ දල දේශීය නිෂ්පාදිතය නොහොත් දදේනි right ඔයා ලියලාද බලන්න ලියලා නම් හරි දාගන්න ඔන්න තුන්වෙනි එකේ මේකේ තමයි කාර්ය සාධනය බලන්නේ දැන් ලංකාවේ කොයි පැත්තටද යන්නේ ලංකාවේ කොයි පැත්තටද ඔක යන්නේ ලංකාවේ ඔක යන්නේ ඉතින් අනිත් පැත්තට දැන් මේ දවස්වල හරිද දැන් ඔයා මෙතනට එනවනේ මොකද්ද දල දේශීය නිෂ්පාදිතය මේකේ ඉස්තැන් තුනයි තියෙන්නේ එතකොට කොහොමද දෙන්නේ මෙන්න මේ දල දේශීය නිෂ්පාදිතයට ලකුණු එකයි ඈ මං කියන එක අහන්න දල දේශීය නිෂ්පාදිතය කියලා දාලා තියෙනවට එකක් දාගන්න අනිත් එකට භාගය ගානේ දාගන්න එතකොට ලකුණු දෙක හැදෙනවනේ මේකට එකයි මේකට භාගය ගානේ දාගන්න කුසි කාර්මික අනිත් අංශ දෙක මොනවද කාර්මික අනිත් එක සේවා ඔන්න තුන්වෙනි කරත් උත්තරේ හරිද right නියමයි මේ හොඳද දැන් මේ පළවෙනි පාඩමට අදාළ ඒවා ටිකක් යන්නේ මේ දැන් මේක මෙහෙම දිගට වැඩි වෙනවා නම් තමයි ආර්ථික වර්ධනයක් කියලා කියන්නේ වෘද්ධියක් කියලා කියන්නේ මේකට මූර්ත නිමැවුම කියලා කියනවා මූර්ත නිමැවුමේ අඛණ්ඩ වැඩිවීම අන බලන්න අවුරුදු ගණනාවක් තිස්සේ මූර්ත නිමැවුමේ අඛණ්ඩ වැඩිවීම අපි කියනවා පුතේ මොකද්ද ආර්ථික වෘද්ධියක් නොහොත් ආර්ථික වර්ධනයක් කියලා දඩේනි වැඩි වෙනවානේ right හොඳයි මේකට දල ජාතික නිෂ්පාදිතය එකතු වෙන ඒක ඉකෝන් වල වාට ජාතික ගිණුම් කරන යටතේ කියලා දෙනවනේ අපිට අදාළ වෙන්නේ දඩේනි එච්චරයි හරි දඩේනි තමයි අපි කතා කරන්නේ දල ජාතික නිෂ්පාදිතයට මේකට එකතු වෙනවනේ තව නේද ඒ කියන්නේ ඔයාලට ඉකෝන් වල කියලා දෙනවනේ දැන් පුතේ මෙතන උත්තරේ හරි නේද right හොඳයි ඊළඟ එක බලන්න හැමෝම බලන්න එහෙනම් තුන්වෙනි එකේ පළවෙනි ස්ථානයේ තියෙන්නේ දඩේනි දල දේශීය නිෂ්පාදිතය ඊළඟ එකට එන්නේ මොනවද ඊළඟ එකට එන්නේ කාර්මික කියන එකයි සේවා කියන එක තමයි හරිද ඔන්න ඔය උත්තර දෙක තමයි එන්නේ හරිද right හොඳයි මිස් වුණ කට්ටියට ඔන්න මුලින් ඉඳන්ම තියනවා 1 2 3 4 ඉඳන්ම පස්සෙත් ඔන්නම් උත්තර අපි සාකච්ඡා කරගමු මිස් වුණා නම් මේ ළමයි හොඳට අහගන්න ඇල්මැති පාර්ශ්ව අහලා තියෙනවනේ ඇල්මැති පාර්ශ්ව ව්‍යාපාරයේ කිරීම උනන්දුවක් දක්වන කට්ටිය නේ මේ පරිසරයක් බෙදෙනවා මේ ඇල්මැති පාර්ශ්ව ටික බෙදිලා යනවා පරිසරයේදී බිස්නස් එකක පරිසරයක් තියෙනවන්නේ උදා දන්නවා ඒක අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකද්ද අන්න බලන්න පුතේ බිස්නස් එක ඇතුලේ ඉන්න කට්ටිය ඇතුලේ තමයි ඉන්නේ පුතේ ඒගොල්ලෝ හරිද කවුද පුතේ ආයිතිකරු සේවකයෝ කලමනාකරු නේද දන්නවනේ පුතේ මෙන්න මේ පරිසරය දෙකට බෙදෙනා යනවනේ මේව හරිද මේකේ අභ්‍යන්තර වෙනම තියෙනවා බාහිර වෙනම තියෙනවා බෙදලා යනවනේ මේ පරිසරයනේ ඔන්න බලන්න මේ බාහිර පරිසරයේ පුතේ නැවත කොටස් දෙකකට බෙදෙනවා නේ එළියෙන් හිටියට ළඟින් ඉන්න සෙට් එකකුත් ඉන්නවා හරි එළියෙන් ඉන්නේ ඒ වුණාට ළඟින් ඉන්නේ නේ එළියෙන් ඉන්නේ ඒ වුණාට ළඟින් ඉන්නේ මාර කතාවක් ඒකනේ එළියෙන් ඉන්නේ ළඟින් ඉන්නේ ඒ අන්න ආසන්නයි ආසන්න පරිසරය බාහිර පරිසරයේ බෙදෙනවා පුතේ ආසන්න නැත්තම්
සූක්ෂම කියලා. හරිද? මේ පැත්තේ තියෙනවා සාර්ව කියලා. දැන් මම මේක කතා කරන්නේ නැහැ වෙලාව යන. බලන්න මේක පරිසර සාධක ටිකක් තියෙනවානේ. දැන් මේ වෙනකොට ෂෝට් නෝට් එකම හදලා ඔක්කොම කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ අත්‍තරම. හරිද? පළවෙනි පාඩේ මේකේ ඉන්නවනේ එන සෙට් එකක් නේද? එළියෙන් ඉන්නේ උනාට නිතරම බිස්නස් එකත් එක්ක තමයි ඉන්නේ එකතු වෙලා. ගනුදෙනුකරු ඇතුලේ ඉන්නේ නැහැ නේ පුතේ නේද? ඇතුලේ ජීවත් වෙන්නේ නැහැ නේ ඇවිල්ලා නේද? ඇතුලේ ඉන්නේ නැහැ නේ ගනුදෙනුකරුවෙක් භාණ්ඩයක් ගත්තට පස්සේ අද මං රැට ඉන්නම් කියලා නේද? එහෙම ඉන්නේ නැහැ. ගනුදෙනුකරු ඇතුලේ ඉන්නේ නැහැ. හරි යනවනේ එළියේ ඉන්නේ ඒගොල්ලෝ. හරි ඇතුලේ කටයුතු වලට ඉන්නේ නැහැ. ගනුදෙනුකරු මේ තරඟකරු ආන්න තව තියෙන එකක් තමයි ආදේශක භාණ්ඩ නිපදවන්න. හරිද? ආදේශක භාණ්ඩ නිපදවන්න. ඒගොල්ලෝ එක සෙට් එකක්. පුතේ කවුද පුතේ මේ ආදේශක භාණ්ඩ නිපදවන්නම් කියන්නේ? හරියට තේවලට කෝපි වගේ විකල්පයක් ඉදිරිපත් කරනවා. හරි? උඹලට ඕක නැත්තම් මේක ගනින්නලා. අවුලක් නැහැ. තේ බොන්න ඕනේ කියලා එකක් නැහැ. තේ වලින් එන කික් එකම කෝපි වලින් දෙන්නම්. හරිද? අන්න බලන්න පුතේ. අන්න බලන්න. ඩුප්ලිකේට් වගේ ඒවා. ඒකෙන් ලැබෙන තෘප්තියමම ලැබෙන්නේ නැහැ. ඒ වුණාට ඒ පරිභෝජනයේ අවශ්‍යතාවයේ අනිත් එකකින් ඉටු කරනවා. ඒ නොබෙව්වට කෝපි. හරි? පුතේ විකල්ප. අපි ඒවට කියන්නේ මොනවද? විකල්ප කියලා. බලන්න ඔයාලා ලියනද කියලා විකල්ප කියලා. මෙන්න මට උත්තර දීලා තියෙනවා ඉමාශිකා ඉමේෂ් උත්තර දීලා තියෙනවා ලක්ෂානි ඒකනායක නවෝදා සිතුමිනි උත්තර දීලා තියෙනවා ලසන්ති උත්තර දීලා තියෙනවා ඒ වගේම කවිෂලා උත්තර දීලා තියෙනවා කෞශල්‍ය උත්තර දීලා තියෙනවා ඉමාශිකා උත්තර දීලා තියෙනවා බානු උත්තර දීලා තියෙනවා සජානි උත්තර දීලා තියෙනවා ෂේන උත්තර දීලා තියෙනවා හොඳයි නියමයි සෙට් එකම හොඳයි දරුවනේ අපිට පුළුවන් එතනට ගන්න විකල්ප භාණ්ඩ කියන එක. ඒ හිස්තැනට එන්නේ විකල්ප භාණ්ඩ. හරිද? එතන එන්නේ ඒක. ඊළඟ එකේට එන්නේ පුතේ මේ අලුතෙන් වෙළඳ පොළට එන්න ඉන්න කට්ටියක් ඉන්නවනේ. ගෙදර හිත ඉන්නේ. හිත ඉන්නවා මේ බිස්නස් එක පටන් ගන්න. සල්ලි ටිකක් එනකන් දිනවනේ. අනිවාර්යෙන් බිස්නස් එක දානවම තමයි. හරි? වෙළඳ පොළට එන්න ඉන්න ව්‍යාපාරිකයෝ. තාම ගෙදර ඉන්නේ. ඒක අපිට සම්ජනයක් නේ ඇත්තටම. එයාලා ගෙදර ඉන්නවක්කම් හොඳයි අපිට අවස්ථාවක්. නේද? බලන්න විභව ආයෝජකයින් මේගොල්ලෝ එන්න ඉන්න කට්ටිය. නේ? එහෙනම් එයාලට කියන්නේ විභව ආයෝජකයින් කියලා. වෙළඳ පොළට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය. දරුවනේ ඔන්න උත්තර දෙක. පළවෙනි එකට එන්නේ විකල්ප භාණ්ඩ. දෙවෙනි ස්තැනට එන්නේ විභව ආයෝජකයන්. ඔයා හරිද බලන්න? right. ඔයා හරිනම් ලකුණු දාගන්න. ව්‍යාපාරයේ ඉදිරිපත් කරන භාණ්ඩ හෝ සේවාවලට විකල්ප නිෂ්පාදිත නැත්නම් විකල්ප භාණ්ඩ හා සේවා කියලා දාන්න ඕනේ ඈ. නිකන් විකල්ප කියලා දාන්න එපා කැතයි. මදිනේ පුතේ භාගෙටනේ. නිකම්ම එහෙම දාන්න එපා. ඔයාට පුළුවන් නේද දාන්න විකල්ප නිෂ්පාදිත කියලා. එහෙම පුළුවන් නේද දාන්න? ඒක ගන්න පුළුවන්. හරි. අපි බලමු තව ඊගාවට තියෙන එක බලන්න. ආදේශන භාණ්ඩ නිපදවන්නන් ලෙස හඳුන්වනු ලබන අතර වෙළඳ පොළට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින්නා කවුද? අන්න විභව ආයෝජකයන්. විභව ආයෝජකයන්. එහෙනම් මේකට එක ගානේ දාගන්න. එක ගානේ දාගන්න. හතරවෙනි එකට උත්තර එක ගානේ දාගන්න. හරිද? right. මෙතන ඉඳන් ඉස්සරහට යන්න. හරි. මේ හොඳයි. ඔයාලා දන්නවනේ වගකීම් ගැන. වගකීම් ඉටු කරන්න එපා. අනිවාර්යයෙන්ම වගකීම් ඉටු කරන්න ඕනේ. නේ? නැත්තම් එහෙම පැවැත්මක් නෑ බිස්නස් එක. නැත්තම් මිනිස්සු කියන්නේ කොහොමද? ආබෝ ලාභ ලබ ඉන්නවා විතරයි. මිනිස්සුන්ට කිසිම සේවයක් කරන්නේ නෑනේ. නේ? කිසිම සේවයක් කරන්නේ නෑනේ මේගොල්ලෝ. මිනිස්සුන්ගේ සල්ලි ටික ගන්නවා ලාභ ගන්නවා. ඒ වුණාට මිනිස්සුන්ට දෙයක් දෙන්නේ නෑ. හරි? ඔන්න ඔය වගේ ආකල්ප ප්‍රමාණයක් සමාජයේ හැදෙනවා. නේ? ඒක වැරදිනේ පුතේ. එහෙම වෙන්න ඉඩ දෙන්න ඕනේ නෑ. ඒ නිසා බිස්නස් කරන කට්ටිය
බිස්නස් එක දියුණු කරගන්නේ සමාජයෙන්නේ. හොඳ ළමයි වගේ අහගන්න ඕනේ ඈ. සුපිරිකෝ අසුවාට අද මේක ඔක්කොටම ගොඩ දාගත්තේ BS. හරි. විශ්වාස කරන්න. විශ්වාස කරන්න ගොඩ දාගන්න පුළුවන්. අල්ලගෙන ඉන්න මේ ටික මේ වෙලාව. හරි. අල්ලගෙන ඉන්න මේ ටික ඔයාට BS කියන එක ඔයාට දැනෙයි. ඉගෙන ගන්නවා කියලා. හරිද? ඒ නිසා අල්ලගෙන ඉන්න දරුවනේ ලාභය ලබන්න දියුණු වෙන්න බිස්නස් එකට උදව් කරන්නේ කවුද? සමාජය නේද උදව් කරන්නේ. එහෙනම් සමාජයේ ආපහු මොනවද දෙන්න ඕනේ? කළගුණ සලකන්න ඕනේ. සමාජයේ නෙමෙයි කළගුණ සලකන්න ඕනේ. සමාජය උදව් කරලා තියෙනවා බිස්නස් එකට දියුණු වෙන්න. බිස්නස් එක දියුණු වුණාට පස්සේ සමාජය අමතක කරාම හරියනවද? ඒක නිකන් හරියට කළගුණ සලකන්නේ නැහැ වගේනේ. අන්න බලන්න. සමාජයට කළගුණ සලකන්න ඕනේ. සාධාරණයක් වන අයුරින් කටයුතු කරන්න ඕනේ. බැඳීම ඉටු කරන්න ඕනේ. මම මේ කියන වචනයක් ගානේ වාට විභාගේ උත්තරයක් වෙනවා. මම කිසිම වල්පල් දේවල් කියවන්නේ නැහැ. හැමදේම ඔයාගේ පේපරේට උත්තරයක්. දරුවනේ ව්‍යාපාරයක් තම ගනුදෙනු කරුවන්ට පමණක් නොව ව්‍යාපාරයක් තම ගනුදෙනු කරුවන්ට පමණක් නොව සමස්ත සමාජයටම සාධාරණයක් වන අයුරින් කටයුතු කිරීම. අන්න නිර්වචනය. මාත් එක්ක එකපාරක් පාඩම් කරගමු මේක. සමාජ වගකීම් නිර්වචනේ පාඩම් කරගන්න මාත් එක්ක. කියන්න ව්‍යාපාරයක් තම ගනුදෙනු කරුවන්ට පමණක් නොව සමස්ත සමාජයටම සාධාරණයක් වන අයුරින් කටයුතු කිරීමයි. නේද පුතේ? බලන්න ඒකට තමයි අපි කියන්නේ සමාජ වගකීම් කියලා. දරුවනේ මේ සමාජ වගකීම් බෙදලා දෙනවා පුතේ කට්ටියට. සමාජය හා පොදු පරිසරයට බෙදනවා. හරිද? ඒකේ ඔය හරිත නිෂ්පාදන බිහි කරන ඒවා අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න කියලා කියනවා බිස්නස් එකට. හොඳට අහගන්න. රැකියා නියුක්තියට දායක වෙන්න කියලා කියනවා රස්තාවල් දීපන් කියනවා. හරිද? ඒ සමාජය හා පොදු පරිසරයට ඉටු කරන්න ඕනේ ටික. පුතේ සේවකයන්ට ඉටු කරන්න ඕනේ ටික තමයි මොනවද කියලා තමයි මම අහන්නේ. මොනවද කියලා තමයි මාත් අහන්නේ. මට උත්තර දීලා තියෙනවා හැමෝම. රයිට් ගොඩක් හොඳයි. හරිම සතුටුයි. ඔය උනන්දුව දිගටම තියාගමු. වාට මේක දිනන්න පුළුවන් අනිවාර්යෙන්ම. හරි. මොනවද පුතේ සේවකයන් ඉටු කරන්න ඕනේ? සේවකයෝ මොනවද බලාපොරොත්තු වෙන්නේ මාසේ අන්තිමට එහෙම? පෙරේත ගමින් බලාගෙන ඉන්නේ නේද? හරි. එහෙම කියන්නත් හොඳ නෑ ඉතින්. ඒ කියන්නේ එයා බලාපොරොත්තු වෙනවා ශ්‍රමය දුන්නාම මේ මහන්සි වෙනවා නේද? මොන වැටුපක්ද පුතේ? සාධාරණ වැටුපක්. අන්න වගකීම් ඉටු කිරීමක්. බිස්නස් එකකින් සාධාරණ වැටුපක් දෙනවා නම් පුතේ සාධාරණ වැටුප් දෙවීම සේවකයන්ට ඉටු කරන්න පුළුවන් වගකීමක් නේ. තව මොනවද අපිට ගන්න පුළුවන්? තව වෘත්තීය ආරක්ෂාව නියමයි. වෘත්තීය ආරක්ෂාව. ඒ කියන්නේ මොකද්ද? වැඩ කරනකොට පුතේ අනතුරු වෙන්න පුළුවන්. ලිත්තල වැටෙන්න පුළුවන්, බෙල්ල කැඩෙන්න පුළුවන්, අතපය කැඩෙන්න පුළුවන් නේ. කියන්න බෑනේ පුතේ. නේද? අර මං කියනවා වගේ අර හැමදාම අර පොළොව මොප් කරනවා නේද? ලිස්සන්න පුළුවන් බිස්නස් එකේ නේද? පිරිසුදු කිරීම කරනකොට. ඒකනේ වෙට් ෆ්ලෝ කියලා එහෙම ගහලා තියෙන්නේ. නේ? ගිනි ගන්නකොට ගිනි නිවීමේ උපකරණ හයි කරලා තියෙනවා. ඒ මොනවා කාගේ ආරක්ෂාවටද? සේවකයන්ගේ ආරක්ෂාවට. එහෙනම් පුතේ බිස්නස් එක වගකීමක් තමයි වැඩ කරන සේවකයෝ ටික රැකගන්න එක. අපි කියනවා පුතේ එයාලගේ වෘත්තීය ආරක්ෂාව තහවුරු කිරීම කියලා. වෘත්තීය ආරක්ෂාව ලබා දීම. right? වෘත්තීය ආරක්ෂාව ලබා දීම. පුතේ මුස්ලිම්ද සිංහලද දෙමළද මුකුත් අදාළ නැහැ. ජාති ભેද නැහැ පුතේ බිස්නස් එක ඇතුලේ. ඒව නැහැ. හරි සහයෝගයෙන් සමගියෙන් සහජීවනයෙන් වැඩ කරන්න පුතේ. හැමෝම එකමුතුකමෙන්. ඒ නිසා බිස්නස් එක ඇතුලේ තියෙන්නේ සමානාත්මතාවය. හැමෝටම එක වගේ සලකන්නේ. ඉගෙනීමෙන් තමයි පුතේ හැමෝම බෙදන්න බෑනේ ඇත්තටම. ඉගෙන ගත්තොත් උගත්කම තියෙනවා නම් right
හැමෝගෙම සේවයක් ඕනේ. ඒ නිසා සමානාත්මතාවය ලියන්න නම් හරියි. සමානාත්මතාවය කියලා කවුරු හරි ලියලා තියෙනවා නම් අන්න හරි දාගන්න. ගරු කිරීම, සේවක හිංසනයෙන් වැළකීම, තව අපිට කියන්න පුළුවන් සෞඛ්‍ය පහසුකම් ලබා දීම, දිවි දීමනා ලබා දීම, සේවකයන් ඇගීම, නිසි පරිදි උසස් වීම ලබා දීම. මම මේ කියන ඒවා තියනවද බලන්න. රැකියා තෘප්තිය ඉහළ නැංවීම. ඕවා තියනවා බලන්න. ඔන්න ඕවගෙන් දෙකක් ඕනේ. දෙකක් තියෙනවා නම් දාගන්න ලකුණු. රයිට්? දෙකක් තියෙනවා නම් ලකුණු දාගන්න බලන්න. රයිට්? බලන්න පුතේ ඊගාවෙක බලන්න. රයිට්? ඊගාවෙක බලන්න. ව්‍යාපාරයක් ඉටු කළ යුතු සමාජ වගකීම් වන අතර දැන් ගනුදෙනු කරුවන්ට අන්න ඊගාවට අහනවා ගනුදෙනු කරුවන්ට නේ. ඉතින් ගනුදෙනු කරුවන්ට තියෙනවානේ ඉතින් ඔය මේ ගුණාත්මක භාණ්ඩ දෙන එකනේ. ක්වොලිටි භාණ්ඩයක් දෙන එක. ඒගොල්ලන්ගෙන් සල්ලි අරගෙන නැත්තම් පවුනේ ව්‍යාපාරයක් වුණාම ගන්න මුදලට සරිලන ගෙවන මුදලට සරිලන ගුණාත්මක භාණ්ඩයක් ලබා දීම සහතික කරන්න ඕනේ. අන්න බලන්න ගනුදෙනු කරුවන්ට පුළුවන් මේ ඇවිල්ලා සේවකයන්ට ගනුදෙනු කරුවන්ට මොනවද කරන්න පුළුවන් වගකීම් දෙකක් අහලා තියෙනවා. පුතේ ගුණාත්මක භාණ්ඩ දෙනවා. ගුණාත්මක නිෂ්පාදිත ලබා දීම නැත්නම් ඒ ළඟින් යනවා තියෙනවා නම් අවුලක් නැහැ. තව පුතේ සාධාරණ මිලකට නේ සමහරු පුතේ ගිනි ගණන් කියනව නේද? වටින්නෙත් නැහැ එච්චරවත්. මේ අන්න බලන්න අපිට පුළුවන් කියන්න සාධාරණ මිලකට කියලා නේ. සාධාරණ මිලකට කියලා දාන්න පුළුවන් නේද? හරිම ලේසි. තව මොනවද? ගනුදෙනු කරුවන්ට ගරු කරන්න ඕනේ. නේ? ප්‍රශ්න ඇහුවාම නේද? තවල බලනවා. හරි? තවල බලනවා. සමහර මුදලාලි නැහැ ඉන්නේ නේ. හරි? කඩෙන් බඩුවක් ගන්න ගියාම සද්ද නැහැ. හරි? අපි නිකම් මේ බලෙන් උස්සගෙන යන්න ගියා වගේ කඩේ ඇතුලේ ගිහිල්ලා. හරි? නේද පුතේ? අපි ප්‍රශ්න අහන්න ඕනේ 100ක් විතර. කී ඉන්න බස් එක්ක වගේ. හරි? hina එන්නේ නැහැ නේද? එහෙම බෑ පුතේ කම් බිස්නස් කරන්න. වැටෙනවා. හරි? එහෙම බෑ. කස්ටමර් සර්විස් එක නැත්තම් බිස්නස් එක වැටෙනවාමයි. හරිද? මේ පුතේ අනිවාර්යෙන්ම. ඉතින් අපිට පුළුවන් පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. නේද? හානි නොකිරීම, ගරු කිරීම. අන්න ඔය ටික ගන්න පුළුවන් ඈ. ඔය ටික ගන්න පුළුවන්. උත්තර දාගන්න ඒ ටික ලකුණු කීයක් හම්බෙනවද? ලකුණු කීයද? මේකට ලකුණු භාගයයි. මේකට ලකුණු භාගයයි. මං කියපු ඒවට අමතරව තියෙනවා නම් ඒවත් ලියා ගන්න උත්තර පත්‍රේ. තේරුණාද මං කියන එක? ඔන්න ඔයාලට සමාජ වගකීම් පාඩමේ යම් කිසි කොටසක් ඔන්න මම ඔයාලට කවර් කරලා දුන්නා පුතේ. හරිද? දැන් ඔයාලට ලකුණු කීයක් තියෙන්න ඕනද දැන් හරිනම්? ලකුණු 10ක් තියෙන්න ඕනේ. 10න් 10ට තියෙන්න ඕනේ අතර නැත්තම් වැඩක් නැහැ. හරි? ඒ කියන්නේ මදි. ඔයා තාම බේස් එකට ඇවිල්ලා නැහැ කියන එක. මුල් පාඩම් ඔයාට බෑ. හරි? තේරුම් ගන්න නැහැ එහෙම. ඔයා දැන්ම වැඩ කරන්න පටන් ගන්න. ගැම්මෙන් වැඩ කරන්න පටන් ගන්න ඕනේ. උනන්දු වෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. අනිවාර්යෙන් කරන්න පුළුවන් මේක. 6 වෙනි ප්‍රශ්නේ බලන්න. 6 වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. දැන් ඒක බලමු අපි. කොහොම හරි නේ. දැන් මේකයි මේ දැන් මේ ඇවිල්ලා වගකීම්. මේවට පිළිවෙලක් දරන්න වෙනවා. හරි? මේවා පුතේ සාධාරණව කටයුතු කිරීමක් නෙමෙයි තියෙන්නේ. මේක අනිවාර්යෙන්ම වගේ කරන්න ඕනේ වගේ දෙයක්. ඒ කියන්නේ බැඳීමක් තියෙන්නේ. බැඳිලා ඉන්නේ මේක කරන්න. පුතේ සමහර දේවල් තියෙනවා හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් කරන්න ඕනේ දේවල්. එහෙම කරන එක හරි නෑ නේද? අන්න ඒ වගේ ඒවා නේ. මොනවා නැත්නම් එහෙම කරන එක හරි නෑ. නේ? හොඳ නෑ නේද එහෙම කරන එක? අන්න පුතේ ඒව තමයි ආචාර ධර්ම කියන්නේ. මොනවා අවබෝධයෙන්ද? මොනවා අවබෝධයෙන් කියලාද ඔය කියන්නේ ආචාර ධර්ම වල මතක නැද්ද? යහපතක් වන අයුරින් කාටද? ඇල්මැති පාර්ශවයන්ට. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට යහපතක් වන අයුරින් දැම්ම පාඩම් කරගන්න. රයිට්? ව්‍යාපාරයක
ඇල්මැති පාර්ශවයන්ට යහපතක් වන අයුරින් හරි ඔළුවට දාගන්න ලියන එක නෙමේ ඔළුවට දාගන්න යහපතක් වන අයුරින් හොඳ හා නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමයි අනාචාර ධර්ම දරුවනේ මේ ආචාර ධර්ම පුතේ විවිධ ශ්‍රේෂ්ඨවලට ශ්‍රිතවලට බෙදලා තියෙනවා ඒ කියන්නේ accounting වලදී ගිණුම්කරණයේදී වෙනම ආචාර ධර්ම ටිකක් පිළිපදිනවා මූල්‍ය කළමනාකරණයේදී නේ ඒක වෙනම තියෙනවා නිෂ්පාදනය කරන්න වෙනම ආචාර ධර්ම ටිකක් තියෙනවා නේ මානව සම්පත් කළමනාකරණයට වෙනම ආචාර ධර්ම ටිකක් තියෙනවා නේද ඔක්කොම කතා කරන්න වෙලාවනේ අපි පස්සේ කතා කරමුකෝ අපේ සෙමිනාර් සීරීස් එකේ නේද ඉදිරියේදීත් ඔයාලා හම්බෙන්නේ මට ඒතකොට අපි කතා කරමුකෝ දැනට මේ ප්‍රශ්නෙට අදාළව බලමු මොකද්ද කියලා මූල්‍ය වංචාවලින් වැළකීම. ඒ මොනවද? දැන් බදු හරියට ගෙවන එක. සල්ලි පැත්ත නෙමෙයි. සල්ලි වංචා රහස් ලාභ තියාගන්නේ නැහැ. වැඩ කරනකොට වැඩ කරන කට්ටිය. තව නේද? ලාට්වෙන් සල්ලි අරගෙන දාක් විදාගන්නේ. අන්න මූල්‍ය වංචා. විනිමය වංචා. තොරතුරු විකෘති කරනවා. ලාභ විකෘති කරනවා ඒවා මොනවා නරකද නරක වැඩ අන්න ආචාර ධර්ම වලට පටහැනි දේවල් පුතේ මෙතන පළවෙනි එකට එන්නේ මොකද්ද ගිණුම්කරණයට අදාළ කියන එක මොකද්ද පුතේ ගිණුම්කරණයට අදාළ කියන එක රයිට් හොඳයි දැන් බලමු ගිණුම්කරණයට අදාළ ආචාර ධර්ම පිළිපැදීමේ කියන එක තමයි එන්න ඕනේ. අයන්නට එන්න ඕනේ ඒක. හරිද? ව්‍යාපාරයක හැසිරීම පාලනය මෙතන වෙන වෙන ඒවා කතා කරන්න එපා. හරිද? පාඩමට අදාළව කතා කරමු. රයිට්. ගිණුම්කරණයට අදාළ ආචාර ධර්ම කියලා තමයි දාන්න ඕනේ මෙතන පළවෙනි ස්ටැන්ඩ්. හරිද බලන්න දාලා තියෙනවා නම් ගිණුම්කරණ නැත්නම් මූල්‍ය කළමනාකරණය කිව්වත් හරි ඈ. දෙකම හරි ඈ. අපි බලමු ඊගාවෙකට. මේ රයිට් දැන් ඕවා කොච්චර කිව්වා ඔයාලා ගනුදෙනු කරුවන්ට හරියට කතා කරන්න ඉන්න සේවකයන්ට කියනවානේ ගනුදෙනු කරුවන්ට හොඳට කතා කරන්න ගරු කරන්න ආයතනයේ දීපල ආරක්ෂා කරන්න අනිවාර්යයෙන් ආයතනයේ වෙලාවට වැඩට එන්න නිල ඇඳුම අඳින්න කොණ්ඩේ කපාගෙන ඉන්න මල පෙරේතෙක් වගේ ඉන්න එපා හරි ඔබම කොච්චර කිව්වා ඕක අයුවට මතක නැති වෙනවා සේවකයන්ට නේ කොච්චර කිව්වත් අමතක වෙනවා ඒ නිසා ලියලා අලවනවා හරි බෝඩ් එකේ කාරි මුගේ කාරි දා පෙන්නල් පේන්න තියෙනවා ලිඛිතව මේ ටික කරපල්ලා හරි වෙලාවට වැඩට වරේ හරි දේපල ආරක්ෂා කරපල්ලා නේ එක බිස්නස් එකකට බිස්නස් එකට ගැලපෙන්නේ තියෙන්නේ පුතේ මොකද්ද මේ ලිඛිත දේ මොකද්ද ආචාර ධර්ම සංග්‍රහය ඔයාට උත්තරේ දෙන්නේ මේක මොකද්ද ආචාර ධර්ම සංග්‍රහය ඔයා ලියලාද බලන්නේ එහෙනම් හරි ආචාර ධර්ම සංග්‍රහය ආචාර ධර්ම කියලා විතරක් තිබ්බොත් බෑ ලකුණු නෑ ආචාර ධර්ම කියලා විතරක් තිබ්බොත් ලකුණු නෑ හොඳේ මාර්ගෝපදේශයනේ ආචාර ධර්ම සංග්‍රහය කියලා දාන්න ඕනේ. ඒ ගොඩනැගීමේදී මොනවද බලන්න ඕනේ? ඒ ගොඩනැගීමේදී බලන්න ඕනේ කරුණු 7ක් විතර තියෙනවා. කියමු බලන්න. මෙන්න මට උත්තර දීලා තියෙනවා නෙතුලි උත්තර දීලා තියෙනවා ශශි උත්තර දීලා තියෙනවා නවෝදිකා උත්තර දීලා තියෙනවා තිලිනි උත්තර දීලා තියෙනවා උදේනි උත්තර දීලා තියෙනවා ඒ වගේම තරුෂි නවෝදිකා දිලිනි උත්තර දීලා තියෙනවා හොඳයි නියමයි මොනවද මේකේ ආචාර ධර්ම ඉටු කරනකොට සලකා බලන්න ඕනේ කරුණු ඒ කියන්නේ සංග්‍රහයන් ගොඩනගනකොට මොනවද සලකා බලන්න ඕනේ කරුණු කියලා අපි බලමු මොනවද කියලා නේ හරි පළවෙනි එක තමයි ගනුදෙනු කරු බලන්න ඕනේ රයිට් ගනුදෙනු කරු බලන්න ඕනේ තව ව්‍යාපාරයේ ස්වභාවය බලන්න බෑ පන්සලක්ද පල්ලියක්ද පාමසියක්ද පිල්ලර කඩයක්ද තොග කඩයක්ද බිස්නස් එකේ ටයිප් එක බලන්න බෑ ව්‍යාපාරයේ ස්වභාවය බලන්න ඕනේ
ව්‍යාපාරයේ ස්වභාවය බලන්න ඕනේ. තව ව්‍යාපාරයේ සංස්කෘතිය බලන්නත් ඕනේ. අන්න වැඩි. සංස්කෘතිය බලන්නත් ඕනේ නේ. තව ව්‍යාපාරයේ සංස්කෘතිය විතරක් බලලා බෑ. රටේ සංස්කෘතිය බලන්නත් ඕනේ. නේ? දැන් ආයතනේ නිලැඳුම මොකක් හරි අවුල් එකක් නන්නේ. රටේ නිලැඳුමත් එක්ක ගැලපෙන්නේ. උලන් වදින එකක් නිලැඳුම. එන අවුල්නේ. එතකොට රටේ සංස්කෘතියට ගැලපෙන්නේ ආයතනයේ නිලැඳුම. එහෙම බෑනේ. අන්න බලන්න. සමාජ සංස්කෘතිය බලන්නත් ඕනේ. ව්‍යාපාරික සංස්කෘතිය බලන්නත් ඕනේ. සමාජ සංස්කෘතිය බලන්නත් ඕනේ. හරි වැරදි දාගන්න අඩුපාඩු තියනවා නම් හදාගන්න අඩුපාඩු තියනවා නම් හදාගන්න ළමයිනේ. හරි අමතර කාරණා එකතු වෙන්න තියෙනවා නම් ඒවත් දැම්ම දාගන්න දැම්මම පාඩම් කරගන්න. හරිද? තව මොනවද තේ? ඇයි සේවකයෝ බලන්නත් එපේ. මේ වැඩ කරන සේවකයෝ ගැන බලන්නත් එපේ. සේවකයන්ට ගැලපෙන්නේ ප්‍රයාචරද නැත්නම් යාලා කැමති නැති මේ මොනවද මේ අපිට කරන්න බැරි දේවල් කියයි. ඊට පස්සේ නේ අන බලන්න සේවකයන්ට right සේවකයන් පිළිබඳව බලන්න ඕනේ නේ සේවකයන් බලන්න ඕනේ. තව සේවකයන් ගැන බලන්න ඕනේ. සමාජ සංස්කෘතිය ගැන බලන්න ඕනේ. තව ප්‍රායෝගික බව බලන්න ඕනේ. කරන්න පුළුවන් කියලා බලන්නත් එක්ක ප්‍රායෝගික බව බලන්නත් එක්ක කරන්න බැරි දෙයක් දාගන්නවා. පාන්දර 3ට පාසලට එන්න කියලා. හරි. පාන්දර 3ට පාසලට පැමිණෙන්න. එහෙම බෑනේ පුතේ. කරන්න පුළුවන් එකක් දාන්න ඕනේ. ආචාර ධර්මයක් විදියට. හරි. තව මොනවද තියෙන්නේ? තරගකම බලන්නත් ඕනේ. ඒගොල්ලෝ මොනව කරනවද දන්නේ නේද? එයාලා කියවත් බලන්න ඕනේ. රයිට්. මට උත්තර දීලා දිනවා සුපිරි. ඔයාලට උත්තර හම්බුණා නේද මේකට අදාළව? හොඳයි. නියමයි. ඔය හිතියා වගේ ඔය ටිකක් අහගෙන යන්න ඉස්සරහට. දැන් මොකද හිතන්නේ? ආචාර ධර්ම ගැන තේරුණා නේද? මේ ප්‍රශ්න වලින් යම්කිසි වටපිටාවක් සාකච්ඡා වෙනවා පාඩමෙන් ඈ. මේ වගේ ප්‍රශ්න පත්‍ර 10ක් විතර කරගත්තොත් ඔයාලට BS සිලබස් එක නිකම්ම ආව වෙනවා ඇත්තට. මුදල් සැපයුම පාලනය උදෙසා ක්‍රියාත්මක කරනු ලබන මූල්‍ය ප්‍රතිපත්තියේ උපකරණ කියලා තහම මෙහෙමයි. දැන් පරිසරයේ පාඩමක් හරි සමාජ වගකීම් පාඩමක් හරි තුන්වෙනි පාඩම රජයයි ව්‍යාපාරයි. රජයට ව්‍යාපාර නැතුවත් බෑ ව්‍යාපාර වලට රජය නැතුවත් බෑ. මම අද ස්පීඩ් ඩිවිෂන් එකේදීත් ඒ පාඩම තමයි කරේ. හරිද? හොඳයි. අපේ පන්ති යනවා ඒ අපේ පන්ති වල කරනවා 2021ට තියෙනවා පන්ති වෙනවා 2022ට තියෙනවා පන්ති වෙනවා. හරි? ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් අලුත් ළමයි ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න පුළුවන්. පන්ති ඉවර වෙලා දාන්න පුළුවන් 071 87 92 96 මේ නම්බරේ මැසේජ් එකක් දාන්න පුළුවන්. දාලා අපේ දැනට යන ක්ලාස් වලට ඕනනම් සම්බන්ධ කරගන්න පුළුවන්. කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් එන්න කැමැත්තෙන් ඉන්නවා නම් 071 87 92 96ට WhatsApp නම්බර එකක් තියෙනවා. ඒකට මොනවා මැසේජ් එකක් දාන්න පුළුවන්. ටිකක් වෙලා යයි මැසේජ් ගොඩක් එනවා. රිප්ලයි කරන්න පුළුවන්. ඔයාලට දැන් තියෙන තත්ත්වය මොකද්ද? ඔයාලට අවශ්‍ය බෙහෙත මොකද්ද? ඒක තීරණය කර හැකි මේ වෙලාවේ වල ඉන්න තත්ත්වය කොහොමද? ඒකට හරියට විදියට වැඩේ කරලා දෙන්න පුළුවන්. හරිද? right. මේ පාඩම ස්පීඩ් ඩිවිෂන් එකෙන් දැන් කරගෙන යනවා. රජය හා ව්‍යාපාර ඒකේ අපි කතා කරනවා රජයයි ව්‍යාපාරය අතර තියෙන සම්බන්ධතාවය. හරිම ලස්සන පාඩමක්. ඒ පාඩමේ කියලා දෙනවා හරි අපූර්වටම රජයේ ආර්ථික ප්‍රතිපත්ති දෙකක් මෙහෙයවනවා කියලා. මොනවද මේ? එකක් ෆිස්කල් ප්‍රතිපත්තිය. ඔයාලා ටිකක් ඇහිලා ඇති. හරි? ෆිස්කල් ප්‍රතිපත්තිය. අනිත් එක මූල්‍ය ප්‍රතිපත්තිය. දැන් මේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මහා බැංකුවෙන් කරන එක. අපි ඒකට කියන්නේ මුදල් සැපයුම පාලනය කරන ප්‍රතිපත්තිය කියලා. ඔයාලට ඒක කියලා දෙනවානේ නේද? පුතේ මහා බැංකුව මුදල් සැපයුම පාලනය කරන්න හොඳට අහගන්න ඕනේ මේ ටික ඈ. වෙන වැඩ නවත්තලා හොඳට අහගන්න මේ ටික. රයිට් මං කිව්වනේ ඔයාලට මේ ටික අහගත්තොත් ඔයාට ලොකු දෙයක් කවර් වෙනවා. හරි? නිසා ඔයා තීරණය කරන්න මේක ඔයාට වැදගත්ද නැද්ද කියන එක. හරිද? රයිට්.
මුදල් සැපයුම පාලනය කරනකොට මහ බැංකුව පාවිච්චි කරන උපකරණ ටික මොනවද මේ උපකරණ right පිහි උදළු ඒවද උපකරණ කිව්වාම ඒව නෙමෙයි පොලි අනුපාත නේ පොලි අනුපාත පාවිච්චි කරනවා මම ඒවැ ක්‍රියාකාරීත්වය දැන් කියලා දෙන්න වෙලාවක් නැහැ මම උත්තරේට අදාළව මේ මම කියන්නම් ඉතින් මේ පොලි අනුපාත නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය නිත්‍ය ණය අනුපාතය ව්‍යස්ථාපිත සංචිත අනුපාතය කියලා තියෙනවා එකක් නේද බැංකු පොලි අනුපාතිකය කියලා තියෙනවා එකක් පුතේ මහා බැංකුව පොලි අනුපාතයක් පාවිච්චි කරනවා පුතේ මුදල් සැපයුම අඩු වැඩි කරන්න ඒ පොලි අනුපාත පුතේ හිටපු ගම වැඩි කරනවා සමහරක් වෙලාවට අඩු කරනවා ඒක හරි ලස්සනට කරනවා හරි ගානට ඉගෙන ගන්න ඕනේ වැඩේ හරිද හරි ගානට ඉගෙන ගන්න ඕනේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය වැඩි කරනවා අඩු වැඩි කරනවා පුතේ ඒක පුතේ ඉලක්කමින් බලා ගන්න පුළුවන් එකක් නේද මේ උපකරණ ඉලක්කමින් බලා ගන්න පුළුවන් නේද මේ පොලි අනුපාත කියනවා ඒ කියන්නේ මේව ගණන් කරන්න පුළුවන් නේද මෙච්චරයි කියලා 100ට 4යි 100ට 5යි නේද මේ පොලි අනුපාත කියන ඒවා නිල තැන්පතු නිත්‍ය ණය බැංකු පොලි අනුපාතය නේ ව්‍යස්ථාපිත සංචිත අනුපාතය වට ඉගෙන ඇහිලා ඇති මෙන්න මේවා පුතේ ගණන් කරන්න පුළුවන් ඒවා අපි ගණන් කරන්න පුළුවන් ඒවට කියනවා ප්‍රමාණාත්මක මේ උපකරණ කියලා ප්‍රමාණාත්මක කියලා කියන්නේ ගණන් කරන්න පුළුවන් ඒවට තව මොනවද පුතේ ගණන් කරන්න පුළුවන් ඒවා වට්ටම් අනුපාත වෙනස් කිරීම මේ ඒවා තමයි පුතේ ගණන් කරන්න පුළුවන් උපකරණ මේකේ තියෙන ඉලක්කම් වගේ තියෙන ඒවා ගණන් කරන්න බැරි උපකරණ ටිකකුත් තියෙනවා මේක ඇතුලේ මොනවද පුතේ ගණන් කරන්න බැරි ඒවා ඇයි පුතේ ගුණාත්මක ණය සීමා පැනවීම කියලා දෙකක් තියෙනවා ඒ ණය සීමා පැනවීම ගණන් කරන්න පුළුවන් ණය සීමා පැනවීම කියලා එකක් තියෙනවා ගණන් කරන්න බැරි ගුණාත්මක ණය සීමා පැනවීම ඒක පුතේ අදාළ වෙන්නේ ගණන් කරන්න බැරි කොටටනේ ගුණාත්මක ණය සීමා තව ඔයා අහලා තියෙනවා යහපෙළඳවීම කියලා එකක් තියෙනවා මහා බැංකුවෙන් කතා කරලා නේද ඔයාලා තව චුට්ටක් ණය දෙන්න ඕනේ ඈ කොහොම ඉඳලා හරියන්නේ නැහැ හරි එහෙම තියෙනවා ඔය හරි වෙලාවගෙන අපිට කතා කරන්න පුළුවන් මේ ටික පස්සේ කතා කරමුකෝ අපි යහපෙළඳවීම මේවා පුතේ ගණන් කරන්න බෑ මේවා ගුණාත්මකයි මේකට ශිෂ්ට ප්‍රයෝග කියලා කියනවා අවුලක් නැහැ හරිද right නියමයි ඔය උත්තර මම ගොඩක් දාලා තියෙනවා කාසියාන්තික නියම කිරීමේ ඔක්කොම ප්‍රමාණාත්මකයි ගණන් කරන පැත්ත තියෙනවා නම් ඒ ඔක්කොම ප්‍රමාණාත්මකයි කියලා අපිට කියන්න පුළුවන් පැහැදිලි නේද right නියමයි අපි යන් ඊගාවෙකට ටග් ගාලා හරිද ටග් ගාලා යන අපි ඊගාවෙකට බලන්න මුදල් සැපයුම පාලනය උදෙසා ක්‍රියාත්මක කරන මූල ප්‍රතිපත්ති උපකරණ දෙක මොනවද තියෙන්නේ එතකොට පොලි අනුපාත කියලා මේකේ මේ පොලි අනුපාත කියලා විතරක් ලියන්න එපා ඇත්තටම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය නැත්නම් නිත්‍ය ණය පහසුකම් අනුපාතය ස්ථාන දෙකකට ලියන්න. එහෙම නැත්නම් බැංකු පොලි අනුපාතය. කාසියාන්තික නියම කිරීම. ව්‍යස්ථාපිත සංචිත අනුපාතයේ නියම කිරීම. වට්ටම් අනුපාත වෙනස් කිරීම. අන්න ඒ වගේ එකක් තමයි ලියන්න ඕනේ ඈ. දෙකෙන් එකක් ලියන්න. දෙකක් sorry එතනින් කියන ඒවාගෙන් දෙකක් ලියන්න. හරි? මෙතන ගුණාත්මක ඒවට මෙන්න මේ දෙක ලියන්න පුළුවන් නේ. ගුණාත්මක ණය සීමා කියන එකයි යහපෙළඹවීම කියන එකයි right. නියමයි. දැන් රජය ව්‍යාපාර පාඩමේ තියෙනවා මේ රජය හරි පුදුම විදියට පාරිභෝගිකයන්ව කන්ට්‍රෝල් කරනවා පුතේ. පාරිභෝගිකයන්ව right control කරනවා right පාරිභෝගිකයන්ව control කරනවා හරි පුදුම විදියට පාරිභෝගිකයන්ව control කරනවා ඒ කොහොමද රජය පාරිභෝගිකයන්ව control කරනවා කියන්නේ පාරිභෝගිකයන්ට හානියක් නොවෙන්න
කන්ට්‍රෝල් එකක් දෙනවා. පාරිභෝගිකයන්ව කන්ට්‍රෝල් කරන එක නෙමෙයි ඇත්තටම කරන්නේ. වෙළඳපොළ කන්ට්‍රෝල් කරන එක කරන්නේ. එතකොට පාරිභෝගිකෝ කන්ට්‍රෝල් වෙනවා. ඒ කියන්නේ පාලනය වීමක් වෙනවා. වෙළෙන්දොත් පාලනය වෙනවා. මොකද්ද පුතේ මේ ඇත්තට මොකද්ද මේ වෙළඳපොළට රජේ මැදිහත් වෙනවා ඇත්තටම. මැදිහත් වෙනවා. මේ මැදිහත් වෙන්නේ පුතේ ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදියට වගේනේ. නීති රීති හඳුන්වා දීලා නේ පාලනය කරගන්න. උන්ට අහගන්න මං කියන එක. අන්න එනවා පනතක් එළියට 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. ඔන්න ඔය පනතෙන් රජය පාරිභෝගිකයන්ව කන්ට්‍රෝල් කරන්න, ඒ කියන්නේ පාරිභෝගිකයන්ව රැක ගන්නවා කියන එක ඇත්තටම ඒකට සහ වෙළඳපොළ කන්ට්‍රෝල් කරන්න කටයුතු කරනවා නේද? දැන් මෙන්න මේ මොකද්ද මේ ඇයි මේ ආරක්ෂාවක් කරගන්න ඕනේ මේගොල්ලන්? දැන් අපිනේ පාරිභෝගිකයෝ කියන්නේ. අපිව ආරක්ෂා කරන්න ඕනේ ඉතින් වෙළඳ විසමාචාරයෙන් ඉඳලා. නා ඉතුරු සල්ලි දෙන්නේ නැහැ. මේ පොරට බඩු ගිරනවා. ඉල්ලන එක නෙමෙයි දෙන්නේ වෙන එකක් දෙනවා. නේ වංචා කරනවා. නේද? අඩුවෙන් ගිරනවා. පුතේ වෙළඳ විසමාචාරය. මේ වෙළඳ විසමාචාර වලට අපිව ආරක්ෂා කරගන්න ඉපේ. වලින් අපිව ආරක්ෂා කරගන්න ඉපේ. ඒ නිසා රජයේ වැඩපිළිවෙලක් හඳුන්වා දෙනවා. ඒ තමයි පාරිභෝගික ආරක්ෂණය. දරුවනේ ගෙවන මුදලට සරිලන තෘප්තියක් අපිට ලැබෙන්නේ එතකොට. උන්ට අහගන්න මං කියන එක. උන්ට මම මේ කියන වචන ටික හොඳට අහගෙන ඔළුවට දාගන්න. right? ගෙවන මුදලට සරිලන තෘප්තියක් ලැබීම සහතික කිරීම. ගෙවන මුදලට සරිලන තෘප්තියක් ලැබීම සහතික කිරීම පාරිභෝගික ආරක්ෂණය වේ. right? මාත් එක කියමු පාරිභෝගික ආරක්ෂණය ගැන. හැමෝම කියන්න ගෙවන මුදලට සරිලන ගුණාත්මක නැත්නම් එහෙම කියමු ගෙවන මුදලට සරිලන තෘප්තියක්. එහෙම හිතමු. ගෙවන මුදලට සරිලන තෘප්තියක් ලැබීම සහතික කිරීම. පුතේ මේ ඇයි පුතේ මෙහෙම සහතික කරන්න ඕන වෙලා තියෙන්නේ? මොනව නිසාද? වෙළඳ විසමාචාර නිසා. අවශ්‍යතාවයයි කියලා බලමුද? ප්‍රධාන වශයෙන්ම ගෝලීයකරණය. අන්න ලියලා බලන්න උත්තර. ඔන්න ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ඈ. ඔන්න ඊළඟ ප්‍රශ්නෙට උත්තර මම මේ කියන්නේ. පාරිභෝගිකයේ ආරක්ෂණයට ඇයි කියලා අහනවා. අවශ්‍යතාවය අහනවා. නේද? ඇයි පාරිභෝගික ආරක්ෂණයක් ඕන වෙලා තියෙන්නේ කියලා අහනවා. පුතේ ගෝලීයකරණය. රටවල් අතර පුතේ පුදුමාකාර තරඟකාරීත්වයක් ඇති වෙලා අන්තර් රැඳියාවක් ඇති වෙලා. ඉතින් පාරිභෝගිකයා ඒකට මැදි වෙලා ඉන්නේ. හරිද? එහෙන් මෙහෙට යවනවා පුතේ භාණ්ඩාසේව. මෙහෙන් එහෙට යවනවා භාණ්ඩාසේව. මොනවා එවනවද කියලා කවුද දන්නේ? මේ අපි ඉතින් රස කර කනවා බොනවනේ. අන්තිමේදී කියනවා විස පොල් තෙල් කාලා තියෙන්නේ කියලා. මේ අනේද කියන්නේ පුතේ මේවා තමයි පුතේ විසමාචාර. මේවා වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ගෝලීයකරණය. ඔයාට ලියන්න පුළුවන් පාරිභෝගික ආරක්ෂණයේ අවශ්‍යතාවයේ යටතට එක හේතුවක් තමයි ගෝලීයකරණය. ගෝලීයකරණය. තව මොනවද? ඇයි පුතේ වෙළඳපොළ ව්‍යාප්තිය? වෙළඳපොළ ව්‍යාප්තිය බලපානවා නේද? හිතා බලන්න සෑහෙන දැනම කියනවා නෙමෙයි. නිදහස් වෙළඳපොළ free trade අන්න බලන්න. බලන්න කොච්චරනම් කඩදා ගන්නවද නේද? කිසිම බාධාවක් නැහැ. අබාධ පිටවුම අබාධ ප්‍රවේශයක්. නිදහස්. ඕන කෙනෙක්ට රිසිසේ වෙළඳපොළට එන්න පුළුවන්. ඕන කෙනෙක්ට රිසිසේ වෙළඳපොළෙන් යන්න පුළුවන්. නීති රීති වල චුට්ටක් ලිහිල් භාවයක් තියෙනවා. මේ කාරණා නිසා අපිට හානියක් වෙන්න පුළුවන් නේද? අන්න නිදහස් වෙළඳපොළ බලපාලා තියෙනවා පාරිභෝගිකයන් ආරක්ෂා කරගන්න ඕන නිසා. තව තාක්ෂණික දියුණුව පුළුවන් නේද මේකට උත්තරයක් විදියට ගන්න? ටෙක්නොලොජි එක දියුණු වෙලා ඒකෙන් අපිට හානි වෙන්නත් පුළුවන්. අනිත් පැත්තට අපි දන්නේ නැහැ අපිට යහපතක් වෙනවා නම් හොඳයි ඉතින්. අයහපතක් වෙන්නත් පුළුවන් නේ. ඔය මූල්‍ය වංචා කරන්න පුළුවන්, කාඩ් වලින් සල්ලි අදින්න පුළුවන්. කවුද දන්නේ? මොන දෙවියන්ට කියන්නද? හරිද?
අධික තරගකාරීත්වය නියමයි. අධික තරගකාරීත්වය සුපිරි. අධික තරගකාරීත්වය. වෙළඳපොළ පහන්කාරීත්වය හරි. තව මොනවද තියෙන්නේ? තව තියෙනවා. තව කියන්න බලන්න. දන්න කට්ටිය ටක් ගාලා රයිට්. වෙළඳපොළ සංකීර්ණ වීම. වෙළඳපොළ සංකීර්ණ වීම නේද? තාක්ෂණික දියුණුව, වෙළඳපොළ ව්‍යාප්තිය, රජයේ නීති රීතිවල තියෙන ලිහිල්භාවය අන්න බලන්න. අපිට ගන්න පුළුවන් ඒක නේද? right. නියමයි. දැන් අපි බලමු ඊගාවට අපි බලමු මේකට එන්නේ මොකද්ද? එහෙනම් ඔයාලට මේ දෙකට උත්තර ලිව්වා නේද? උත්තර හම්බුණා නේද? ඔයාලා ලියාගන්න. භාගිකානේ දාගන්න. right. හොඳයි. කොහොම අල්ලගෙන ඉන්න ක්ලාස් එක. ඔන්න අපි පාරිභෝගික ආරක්ෂණයේ පාඩමකට අදාළව ප්‍රශ්නයක් සාකච්ඡා කරා. ටිකක් වටපිටාවක් සාකච්ඡා වුණා නේද? දැන් තියෙනවා මේ 4 වෙනි පාඩම ව්‍යාපාර සංවිධානය. බලන්නකෝ මේ පාඩම මොකක්ද කියන්නේ කියලා. තනියෙන් පටන් ගන්න ව්‍යාපාර ගැන කියනවා. කට්ටියක් එක්ක පටන් ගන්න ව්‍යාපාර තියෙනවානේ. හරි බලන්න ඔය එක. මේ බලන්න ඔය සංවිධාන නේද තියෙන්නේ. අන්න බලන්න අපි ඒවට කියනවා මොනවද? ව්‍යාපාර සංවිධාන කියලා. මොනවද පුතේ? ව්‍යාපාර සංවිධාන. මෙතන කේවල ස්වාමී ගැන අපි පස්සේ කතා කරමු. තනියෙන් පටන් ගන්න ඒවනේ. ඔයා ඒක ගැන දන්න අවබෝධයක් තියෙනවා. මෙතන අපිට තියෙනවා හවුල් ව්‍යාපාර ගැන චුට්ටක් කතා කරන්න නේද? අන්න බලන්න. පුතේ හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා මම ඔයාගෙන් අහනවා. උත්තර right. ඔයාට පුළුවන් මේ ටික පාඩම් කරගන්න right. ඔයාට පාඩම්ද මේවා? ඒකයි බලන්න ඕනේ. දැන් ඔයා විභාගේ නම් ඉන්නේ. ඔයාට එනවා හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ඔයාට ලියන්න පුළුවන් right. ඔයා කොච්චර ක්ලාස් වලට ගියත් ලංකාවේ හොඳම ක්ලාස් වලට ගියත් ඔයාට පාඩම්ද right. පුතේ පාඩම් කිරීම කියන ඒවා සිද්ධ වෙන්නේ තමන් වැඩ කරන මත අනුව තේරුම් ගන්න. තමන්ගේ උත්සාහය, තමන්ගේ උනන්දුව, තමන්ගේ කැපවීම මත තමයි තමන්ට පාඩම මතක ඉන්නවද කියන එක තීරණය වෙන්නේ. ඒකේ ගුරුවරයා සපෝට් එකක් දෙනවා. අපි නම් අපේ පන්ති වල ළමයින්ට අපේ හැමෝටම අපි ළමයින්ට කියන්නේ හරිද? හැමෝටම කියන්නේ ෂෝට් නෝට් එකක් හදන්න පුතේ. හැමෝටම කියන්නේ ෂෝට් නෝට් හදන්න. එතකොට මතක හිටිනවා පාඩම. ආපහු මතක් කරගන්න පුළුවන්. ඒ නිර්වචනයේම හරියට පාඩම් හිටිනවා එතකොට. ඒ නිසා ඔයාලා හැමෝටම මම දෙන උපදේශය තමයි අද දවසේ හැම පාඩමකටම ඔයාගේ අතින් ලස්සනට ෂෝට් නෝට් හදන්න. හදලා මට එවන්න. ප්‍රශ්නයක් මම අඩුපාඩු තියෙනවා නම් කියන්න නේද? වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම් කියන්න. හැම පාඩමකට අද ඉඳලා හදන්න පටන් ගන්න. ඉකෝන් වල නම් ඉකෝන් පළමු පාඩමේ නම් හදන්න. BS වල නම් BS පළමු පාඩමේ නම් හදන්න. කෙටි කරලා හදන්න. ඒක ලොකු වැදගත්කමක් තියෙනවා ඔයාට. එහෙනම් දරුවනේ හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් කොහොමද අපි කියන්නේ? මෙන්න ළමයි උත්තර දාලා තියෙනවා මට. හොඳයි. පුතේ ලාභ ලැබීමේ අරමුණින් ලාභ ලැබීමේ අරමුණින් පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර පවත්නා ව්‍යාපාරික එකඟත්වයක්. අන්න බලන්න මම ලියන එක බලන්න මෙන්න බලන්න. ලාභ ලැබීමේ අරමුණින් පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක්. පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර පවත්නා නේද? ඊට වැඩි ගණනක් අතර පවත්නා මොන සම්බන්ධතාවයක්ද? ව්‍යාපාරික සම්බන්ධතාවයක්. හරිම ලේසි. ඔන්න බලන්න. ව්‍යාපාරික සම්බන්ධතාවයක්. නැත්නම් එකඟතාවයක් කිව්වක් කමන්නේ. එකඟතාවයකි. අන්න බලන්න. ලාභ ලැබීමේ අරමුණින් පුද්ගලයන් දෙදෙනෙකු අන්න දෙන්නෙක්වත් ඉන්නේ බෑ. නැත්නම් හවුල් ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. සමාගම් පඩතෙත් කියලා දිනනවා ඒක. දෙන්නෙක්ට වඩා වැඩියෙන් ඉන්න ඕනේ කියලා. උපරිමේ කීයද? 20යි නේ. 20ක් ඉන්න ඕනේ. මේ මෙතන තියෙනවා ලක්ෂණ ටික මෙන්න බලන්න මෙතන තියෙන ලක්ෂණ ටික right
මෙවන්න අවුල් ව්‍යාපාරික ලක්ෂණයක් ලාභ ලැබීමේ ආරම්භ නිර්වචනයෙන්ම කරවලා ගත්ත හැකියි. එකයි පුද්ගලයන් සිටීම මේ පුද්ගලයන් සිටීම දෙකයි. ඔන්න අවුල් ව්‍යාපාරික අනිවාර්ය ලක්ෂණ මම මේ කියන්නේ. මෙතන ව්‍යාපාරික කියලා තියානේ. ව්‍යාපාරයක් පැවතීම තුනයි. ව්‍යාපාරයක් පැවතීම තුනයි. ඔන්න පාඩම් කරගන්න. එකඟත්වයක් කියලා කියන්නේ මොකද්ද? givisුමක් තිබීම, givisුමක් ලිඛිතව වාචිකව හෝ ව්‍යංගයේ givisුමක් පැවතීම. right? මෙන්න අවුල් ව්‍යාපාරයක අනිවාර්ය ලක්ෂණ ටික මීට අමතරව තියෙනවා තව එකක්. මේ හතරට අමතරව තියෙනවා පුතේ තව එකක්. අවුල් ව්‍යාපාරයේ කසාද බඳිනවා වගේ. හරි. කසාද බඳිනවා වගේ. කසාද බඳිනවා වගේ. ඒ කියන්නේ මොකද්ද? කසාද බඳිනවා කියලා කියන්නේ හවුල් ව්‍යාපාරයකක් පුතේ දෙන්නකද ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් අතර තියෙන පුදුම සම්බන්ධතාවයක්. කසාද ජීවිතෙත් වගේ තමයි. හරි. හස්බන්ඩා කරන එක හරිද? හස්බන්ඩා කරන එක වයිෆට බලපානවා. නේද? වයිෆා කරන එක හස්බන්ඩට බලපානවා. හරිද? තේරුණාද? ඒ වගේ තමයි හවුල් ව්‍යාපාරයක අපි හවුල්කරුවෝ කියන්නකෝ. ඔයයි මමයි හවුල්කරුවෝ කියන්නකෝ. මම කරන එක ඔයාට බලපානවා. ඔයා මොන දෙයක් කරුවොත් ඒක මටත් බලපානවා. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරේ කවුරුත් ලොක්කෝ නැහැ. ලොක්කෝ නැහැ. ඔයා මගේ ප්‍රධානියවත් මම ඔයාගේ එහෙම නැහැ. තේරුණාද? ඔයාට මම නියෝජිතේ. මට ඔයා නියෝජිතේ. ප්‍රධානියෝ නැහැ. අපි නිකන් හරි සහෝදර බැඳීමකින් යන්නේ. ඒ නිසා අපි කියනවා අපි දෙන්න අතර තියෙන්නේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයක් කියලා. අන්න පුතේ ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ ඒක. right ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ ඒක. ඔයා මොකද හිතන්නේ? ඔයා මොකද හිතන්නේ? වාට ඒකට උත්තරේ හම්බුණා නේද? right හොඳයි. ඔන්න අපිට පුළුවන් ඒකට කියන්න සෑම හවුල්කරුවෙක් තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිත ප්‍රධානියෙකු බව මොකක්ද ගුණාංගය? අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. අන්න පුතේ ලියා ගන්න. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. පුතේ මේකට භාග දෙකයි. මේකට භාග දෙකයි. 8 ආයන්නට භාග දෙකයි. ආයන්නට එක ලකුණයි. හොඳේ. ආයන්නට එක ලකුණයි. මේකට පුතේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. හරියට ලියා ගන්න. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. මාර එකක් ඒකනේ. අද ඉගෙන ගත්ත නේද? ඒක නිකන් කාටවත් ලොක්කෝ නැහැ හවුල් ව්‍යාපාරේ. ඔක්කොමලා එක සමානයි වගේ තමයි කියන අදහස. හරිද? නියමයි. ඔයාලා ලකුණු තියෙන්න ඕනේ බලන්න. ලකුණු තියෙනවා නම් හොඳයි. ගණන් කරලා බලන්න ඕනේ ඈ. හරි. ගණන් කරලා බලන්න. දැන් මම පාඩේ තියෙන දැන් මම මේවා වේගෙන් කරගෙන යන්නේ නැහැ. හරිද? දැන් මගේ BS ක්ලාස් මගේ වේගෙන් යන්නේ නැහැ කොහොමද? මම යම් කිසි ගානකට මම රේට් එකකට යනවා. මොකද අපි කොච්චර වේගෙන් කරගෙන ගියත් තේරෙන්නේ නැත්තම් වැඩක් නෑ. හරිද? ඉතින් එහෙම වැඩක් නෑ. කොච්චර පාඩම් අපි ඔන්න සිලබස් ඉවරයි එහෙම කියලා කිව්වට සිලබස් ඉවර කරන්න ඕනේ තමයි. යම්කිසි වේගයක් එක්ක තමයි යන්න ඕනේ. හරි? කඩාගෙන විඳගෙන ගියා. මේ BS කියන සබ්ජෙක්ට් එක එහෙම කරන්න අමාරුයි ඇත්තටම. තියරි කාරණානේ. මේවායේ යන්න ඕනේ උදාහරණත් එක්ක තමයි යන්න ඕනේ. හරිද? නැත්තම් මේවා ඔක්කොම ටක් ආමුතේ ලියා ගන්න ඔන්න උත්තරේ මම කියනවා. හරිද? එහෙම වැඩක් නෑ. නිසා මේ විදියට තමයි යන්න ඕනේ. නිසා ඔයා එකකින් ප්‍රයෝජනය ගන්න උපරිම දරුවනේ අපි යන 9 වෙනි ප්‍රශ්නෙට. හරිද? දැන් ඔන්න ටිකෙන් ටික යනවා ඉස්සරහට. ඔන්න ටිකෙන් ටික යනවා ඉස්සරහට. දැන් ඔන්න ඉස්සර ඉදිරි පාඩම් වලට යනවා අපි. හරිද? ඉදිරි පාඩම් වලට යනවා. අපි බලමු ඊළඟ එකට උත්තරේ මොකක්ද කියලා. අපි බලමු ඊළඟ එකට උත්තරේ මොකක්ද කියලා. right. ප්‍රසිද්ධියේ අන්න ප්‍රසිද්ධියේ හිස්තැනක් කියලා දාලා තියෙනවා. මොකක්ද මේ ප්‍රසිද්ධියේ හිස්තැනක් කියන්නේ? මොකක්ද මේ ප්‍රසිද්ධියේ හිස්තැනක් කියන්නේ? ප්‍රසිද්ධියේ හිස්තැනක්. සුරකුම්පක් නිකුත් කිරීමට අවසරයක් නොමැති. කොටස් අයිතිය නිදහසේ පැවරිය නොහැකි සමාජික සංඛ්‍යාව අන්න බලන්න. හිස්තැනක් අතර සිටින සීමිත වගකීමක් ඇති නීතිමය ඒකකයක් පෞද්ගලික සමාගමක් කියලා දාලා තියෙනවා මෙන්න. right? මොකද ඉතින්? මොකක්ද දෙන්නේ?
10 අයන්නට අපි පස්සේ කියුනේ 10 අයන්න කතා කරේ නැහැ තාම 10 අයන්න තාම කතා කරේ නැහැ හරිද 9 කතා කරන්නේ රයිට් කියමු බලන්න මොන සමාගමක්ද පුතේ මේවා පුතේ මෙතන එන්නේ පෞද්ගලික සමාගම් නේද පුතේ පෞද්ගලික කියන එකේ තේරුම පුතේ මහ ජනතාවට කොටස් නිකුත් කරන්න බෑ කියන එක පුතේ රයිට් කොටස් හා ණය කර ප්‍රසිද්ධියේ කොටස් හා ණය කර වෙනස් සුරකුම්පත් මහ ජනතාව කියන කෑල්ල දැම්මත් කමන්නේ නැහැ හොඳේ මහ ජනතාවට කොටස් හා ණය කර සුරකුම්පත් කියන එක ඉතලා තියෙනවා නේ සුරකුම්පත් කියන එක තියෙනවා නේද මෙන්න මේ කොටස් හා ණය කර කියන වචන දාගන්න නම් හරි කොටස් කියලා තිබ්බත් කමන්නේ නැහැ එන්න පුළුවන් සුරකුම්පත් කියලා තියෙනවා මේක දාගන්න පුළුවන් right මේවා තමයි නිකුත් කරන්න තහනම් ඇයි පෞද්ගලිකයි ඉන්නේ 50යි එහෙනම් කාටද නිකුත් කරන්නේ ප්‍රාග්ධනය හොයන්නේ කොහොමද ඒගොල්ලන්ගේ හිතවතුන්ට තමයි මේක බෙදලා දෙන්නේ කොටස් ප්‍රාග්ධනය තේරුණාද හිතවතුන්ට තමයි කොටස් නිකුත් කරන්නේ හරිද right දරුවනේ අන්න ඔය ටික කියන්න පළවෙනි එකට දෙවෙනි හිස්තැනට එනවා මොකද්ද ඉන්න ගාන සමාජික ගාන අහනවා පෞද්ගලික සමාගමක අවම කොටස් කරුවන් 1යි උපරිමය 50යි 50ට වඩා බෑ මොකද නිරෝධායන නීති හින්දාද PHI ඇවිල්ලා කියලා 50ට වඩා දාගන්න එපා කියලා එහෙමද එහෙම එකක් නෙමෙයි පෞද්ගලික සමාගම් වල ප්‍රසාරණයකට යන්න බෑ. හිර වෙලා ඉන්නේ. ප්‍රාග්ධනයේ පොඩි ප්‍රමාණයකින් හිර වෙලා ඉන්නේ. ඒ හිතවතුන්ට විතරයි පුළුවන්. ඒකනේ ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ. එන 1.50යි. 1.50ත් අතරනේ. කොහොම එන්න ඕනේ. 1.50 කියන එක තමයි හිස්තැන් දෙකට එන්න ඕනේ. ලකුණු දාගන්න. right. ලකුණු දාගන්න. අපි බලමු. දෙවෙනි එක බලමු 10 right 10 බලමු විදේශ රටක සංස්ථාගත කර ඇති ශ්‍රී ලංකාවේ සමාගම් පනතේ ව්‍යාපදිංචි කර ශ්‍රී ලංකාව ඇතුළත ව්‍යාපාර කටයුතු සිදු කරන සමාගම් මොන සමාගම්ද කියලා අහන්න නේ මොනවද පුතේ සමාගම් වර්ග ටිකක් තියෙනවා. ඒ ටිකෙන් එක වර්ගයකක් තමයි මේ තියෙන්නේ. පුතේ වෙනත් රටක සංස්ථාගත කරලා මේ තියෙන්නේ ලංකාව. හොඳට බලාගන්න. මේ තියෙන්නේ ලංකාව. හරිද? වෙනත් රටක සංස්ථාගත කරලා වෙනත් රටක තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඔන්න. එහෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. සමාගම් පනතේ සමාගම් පනතේ ආරම්භ කළා තියෙන්නේ. ඒ වුණාට ඇහැ ගහගෙන ඉන්නවා ලංකාව දිහාට ඒගොල්ලෝ. අම්මේ අර පාරිභෝගිකයෝ කියලා නේද? හරි. අපේ ලංකාව ගැන ඇහැ ගහගෙන ඉන්නවා. ඉන්න ගමන්. නේ? එතකොට අපේ රටටත් ඇවිල්ලා මේ බිස්නස් එක කරන්න උවමනා වෙනවා ඒගොල්ලන්ට. වෙන රටක ඉන්නේ. හරිද? අපේ රටට එනවා වෙන්න. අපේ රටට ඇවිල්ලා කොහෙටද යන්නේ? එකපාරටම පටන් ගන්න. එහෙම දෙන්නේ නැහැ. එකපාරටම පටන් ගන්න බෑ. අපේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගිහිලා රෙජිස්ට්‍රාර්වරයා හම්බෙලා නේද? එකකින් අවසරයක් ඉන්නවනේ. අපි අහවල් රටේ සමාගමක්. අපිට ලංකාවේ මේ පටන් ගන්න ඕනේ සමාගමක්. අපේ සාකාවක්. එතකොට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා මොකද කියන්නේ? හරි ඔයාලා සංස්ථාගත කරලා මේ රටේ අපි ඔයාලා ලියාපදිංචි කරන්න. දෙපාරක් සංස්ථාගත කරන්නේ නැහැ. හොඳේ කොහෙවත්. ඒ සංස්ථාගත කරලානේ වෙනත් රටක සංස්ථාගත කරලා ලංකාවේ ලියාපදිංචි කරන සමාගම් වලට අපි කියනවා මොනවද? විදේශීය සමාගම්. foreign company නැත්නම් overseas company කියලා අපි කියනවා. විදේශීය සමාගම් කියලා කියනවා නම් හරි දාගන්න පේපර් එකේ. කෙරුවේ නැත්ද? අපි දාගමු මේක. ඒකට උත්තරේ බලමු මොකක්ද කියලා. right
ආකරේ නෑ නම් එරේ හරි හරි මම කියන්නේ හරි සමාගමක් ලියාපදිංචි කරන්න යනකොට හරි දැන් සංස්ථාගත කරන්න දෙපේ දැන් මේකට උත්තරේ කියලා මෙතනට එන්නම් ඈ මම එතනට ගානට ගලපලා ගන්නම් ඈ 9 ආයන්නට උත්තරේ මේක 10 උත්තර ටික කියලා ඉවර වෙලා කියන්න හරි 10 උත්තර ටික කියලා ඉවර වෙලා කියන්න හරි හොඳයි 10 පළවෙනි එකට මම කිව්වේ විදේශීය සමාගම් ඒක තේරෙනවනේ වෙනත් රටක ඉඳලා සංස්ථාගත කරලා ආරම්භ වෙනවා හරි ලංකාවේ එකක් තියෙනවා ඒගොල්ලෝ පටන් ගන්න තියෙනවා නැත්නම් මේ ලංකාවේ ඉන්න සමාගමක් කියලා හිතමු අපි එනිසා කිසිම ව්‍යාපාරයක් කටයුතු කරලා නැහැ තාම ලංකාවේ සමාගම් පනතට ගිහින් සංස්ථාගත කරලා එච්චරයි එහෙම මතක තියාගන්නකෝ ලංකාව ඇතුළත බිස්නස් මුකුත් කරලා නැහැ ලංකාව ඇතුළත බිස්නස් මුකුත් කරලා නැහැ ලංකාවේ සමාගම් පනත එක්ක ගිහිල්ලා සංස්ථාගත කරගෙන ඊට පස්සේ යාලා වෙනත් රටක ගිහිල්ලා බිස්නස් කරනවා වෙනත් රටක ලංකාවෙන් එළියේ වෙරළෙන් පිට හරි අක්වෙරළ සමාගම පළවෙනි හිස්තැනට එන්නේ විදේශීය සමාගම් ලංකාවේ සංස්ථාගත කරලා වෙනත් රටක ව්‍යාපාර කරනවා නම් පුතේ අපි කියනවා ඒවට මොනවද අක්වෙරළ සමාගම් කියලා මොනවද පුතේ අක්වෙරළ සමාගම් අන්න එහෙනම් හිස්තැන් දෙකට හරි නේද දැන් මේක සංස්ථාගත කරන්න බෑ ලංකාවේ සංස්ථාගත කරන්න ඕනේ නේද ලංකාවේ මේ අක්වෙරළ සමාගම් සංස්ථාගත කරගන්න පිටරටක තමයි කරන්නේ. හොඳ ළමයි වගේ ආගන්න. ඔන්න දැන් වැඩි. දැන් මේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගිහිල්ලා සමාගම් රෙජිස්ට්‍රාර් වරයා හම්බෙනවනේ දැන් පටන් ගන්න දවස්වල නේද? මහත්තයෝ මට සමාගමක් තියෙනවා ඒක සංස්ථාගත කරගන්න ඕනේ. සමාගමක් නෙමෙයි ව්‍යාපාරයක් තියෙනවා මට ඒක සංස්ථාගත කරගන්න ඕනේ. මොකක් විදියටද සංස්ථාගත කරගන්න ඕනේ? මට පෞද්ගලික සමාගමක් විදියට පටන් ගන්න ඕනේ කියලා කියනවා. එහෙමද? එහෙනම් මෙන්න මේ ලිපි ලේඛන ටික මට ලෑස්ති කරලා දෙන්න. right මොනවද මේ ලිපි ලේඛන? සංස්ථාගත කරන්න අවශ්‍ය දේවල් මොනවද සාමාන්‍යයෙන්? සමාගමේ පරිපාලනයට සම්බන්ධ ලියවිල්ල ඕනේ අනිවාර්යයෙන්. නැත්තම් දෙන්නේ නැහැ. සංස්ථාගත කිරීමේ සහතිකය. මොකද්ද? සාංගමික ව්‍යවස්ථාවලිය අවශ්‍යයි. right මේ මං කියන්නේ මොන එකට උත්තරේද 10 උත්තර දෙක හරි නේද ඔයා ලිව්වා නේද 10 උත්තර දෙක 10 පළවෙනි ස්ථානට එන්නේ විදේශීය සමාගම් හරිද විදේශීය සමාගම් දෙවෙනි ස්ථානට එන්නේ අක්වෙරළ සමාගම් අපේ ඊළඟ එක මෙතන මිස් වුණා එකක් නේද මේ අයන්නනේ 9 අයන්නනේ මම මේ කියන්නේ ආයන්නට තේරුණා නේද 9 ආයන්නට ඒකේ අහලා තිනවා රෙජිස්ට්‍රාර් වලයට සමාගමක් සංස්ථාගත කරන්න මොනවද ඉදිරිපත් කරන්න ඕනේ ලේඛන කියලා දරුවනේ මොනවද පුළුවන් සාංගමික ව්‍යවස්ථාවලිය right සාංගමික ව්‍යවස්ථාවලිය right සාංගමික ව්‍යවස්ථාවලිය තවම අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත තියෙන්න ඕන නැත්නම් බලෙන් අරන් ඇවිල්ලා දන්නේ නැහැ නේ වරෙන් යන්න හරි මං කියන විදිහට වැඩ කරන්න ඕනේ අධ්‍යක්ෂක කෙනෙක් ඔබ එහෙම අරන් ගිහිල්ලා දන්නේ කැමැත්තෙන්ද ඇවිල්ලා තියෙන්නේ නැත්නම් බලහත්කාරයෙන් අරන් ගිහිල්ලාද දන්නේ නැහනේ අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශයක් තියෙන්න ඕනේ අන්න ඒක ලියවිලා අධ්‍යක්ෂක ආරම්භක අධ්‍යක්ෂකවරුන්ගේ එහෙම කියන්නේ මම මේ කෙටියෙන් කියන්නේ අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත කාගේ කැමැත්තද ආරම්භක අධ්‍යක්ෂකවරුන්ගේ දැන් ලේකම්වරු ප්‍රේම දන්නේ නැහැ නේද මම එන්න මොකද කොහෙද අයියේ යන්නේ යන්කෝ වැඩක් තියෙනවා කියලා එහෙම එකන් ඇවිල්ලා දන්නේ නැහැ හරි කැමැත්තෙන්ද දන්නේ නැහැ ඇවිල්ලා තියෙන්නේ කැමැත්ත ගන්න ඕනේ යන්න කාගේද ලේකම්වරුන්ගේ කැමැත්ත හරිද ලේකම්වරුන්ගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශය ඒකත් ඉල්ලනවා සමාගමක් සංස්ථාගත කරන්න ලේකම්වරුන්ගේ කැමැත්ත right නේද ඔන්න ඔය ටික මාර්ග සිද්ධියමක් වගේ දේවල් ඉවත් උනේ හරි
ඕක ගන්න පුළුවන්. ඉතින් මේකෙන් දෙකක් නේ අහලා තියෙන්නේ. ආයන්නටනේ දෙකක් ලියලා බලන්න. right. ලේකම්වරයාගේ ප්‍රකාශය ඕනේ. ඉල්ලුම් පත්‍රයත් ඕනේ. හරි. ඉල්ලුම් පත්‍රයත් හරි. එහෙමයි. right. මෙහෙමයි. හරි. මේව කරමු වැඩි. දැන් මුල් ටික අපි සාකච්ඡා කරනවා. පාඩම් කීපයකම දැන් ඇත්තටම මම මේක කරන විදිය තේරුම් ගන්න. හරි. මම මේ කරන විදිය තේරුම් ගන්න. මම මේ නිකන් ප්‍රශ්නකට උත්තරේ සාකච්ඡා කරගෙන යන වැඩක් නෙමෙයි කරන්නේ. ප්‍රශ්නයක් අරගෙන ඒකෙන් ඒකට අදාළව තියෙන තියරි ටික කතා කරනවා. ලොකු දෙයක් කතා කරනවා. තේරුණාද? ඒ නිසා තමයි මම මෙහෙම කරගෙන යන්නේ. හරිද? දැන් ඔන්න 10ක් කතා කරමු. හිස්තැන් ප්‍රශ්න 10ක් කතා කරලා ඊට වඩා ලොකු ප්‍රමාණයක් අපි සාකච්ඡා කරනවා. ඔයාට ලකුණු කීයක් තියෙනවද බලන්න. ඕකෙන් 10ම හරියනම් ඔන්න සුපිරි ඈ. දැන් ඉතුරු 10 දැන් අපේ ළමයි ටිකක් සම්බන්ධ වීම අද පොඩක් වැස්සක් කිව්වා සම්බන්ධීකරණ ප්‍රශ්න තියෙනවා කිව්වා. අද පටන් ගත්ත දවසේ නිසා මම ඉතුරු 10 ඊළඟ දවසේ සාකච්ඡා කරන්න. හරිද? එතකොට ඔයාලගේ තව යාළුවොත් එකතු කරගෙන ඒ 10ට සෙට් වෙන්න ඕනේ. එතන මේ පේපර් එක අපි සාකච්ඡා කරමු. ඔන්න ඊළඟ පාඩම් ටික සාකච්ඡා වෙනවා ඊට පස්සේ. හරිද? මං කියන එක තේරෙනව නේද? හරිද? මොකද එකපාර ගොඩක් මම දන්නවා ඒක. අල්ලගෙන ඉන්න අමාරු ගොඩක් කට්ටියට ලෙෆ්ට් එන්ඩ් වෙලා තියෙනවා. හරි. අපරාධයෙන් බහුනේ. අපි ඒ නිසා තව කට්ටියට මිස් වෙන්න නොදී අපි මෙහෙම කරමු. අපි මේ ටික සාකච්ඡා කරලා දැන් ඊටු ටික අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හරි. අද මොකද හිතන්නවා මේ මුල් ටික ගැන දැන් අපි කරපු ටික. රයිට්. ඔයාලට මම හිතන්නේ අද හොඳට මේ දේවල් ටික ආපහු මතක් වෙන්නේ නැති. අපි ඊටු ටික සාකච්ඡා කරා මේ ඉතිරි පාඩම් ටිකත් ගොඩ දාගන්න පුළුවන්. මේ වගේ පේපර් සීරීස් එකක් මම ගාව තියෙනවා. මම ඒ ටික සාකච්ඡා කරනවා ඒත් එක්ක. ඔයාලට පුළුවන් සම්බන්ධ වෙන්න. වගේ යාළුවෝ එකතු කරන්න. හරි. වගේ ගෲප් එකේට ඔයාලා යාළුවෝ එකතු කරන්න. හරි. අලුත් යාළුවෝ හඳුන්වා ගන්න දෙන්න මේ ක්ලාස් වලට. හරි. ඒක ලොකු පිනක් වෙනවා. මේ වෙලාවේ ඉගෙන ගන්න ළමයි ඉන්නෝ. ඒ ළමයින්ට ඔයාලා සපෝට් එක දෙන්න. ඔයාලා ගොඩ යන්න මේ දේවල් කරන්න. හරිද? ඒ නිසා ඔන්න අද මම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙහෙම අවසන් කරන්න. හරිද? මෙහෙම අවසන් කරන්න. අපි ඊළඟ දවසේ ඉතුරු ටික සාකච්ඡා කරමු. ඇඟට නොදැනි නේ. වැඩි මහන්සි ගන්න ඕනේ නැහැ. අපි මෙයන් ඉස්සරහට. හරිද? රයිට්. එහෙනම් දරුවනේ අපි එහෙනම් අදට පන්ති නතර කරමු. ඔව් මෙතන නම ලිපිනේ මේ ඉල්ලුම් පත්‍රය ගන්න පුළුවන් ඈ. ඉල්ලුම් පත්‍රය ගන්න පුළුවන්. අවුලක් නැහැ. ඉල්ලුම් පත්‍රයත් බාර දෙන්න. හරි. එහෙනම් අපි අදට පන්ති නතර කරමු. හරි. ඊළඟ දවසේ හම්බ වෙමු. හරි. හැමෝටම සුබ දවසක්. සුබ රාත්‍රියක්. පරිස්සමට ඉන්න. වැඩ කරන්න උනන්දු වෙන්න මහන්සි වෙන්න. හරි. අපි ඊළඟ දවසේ හම්බෙලා තවත් ඉතුරු ටික සාකච්ඡා කරලා මේ පේපරේ අවසන් කරමු. හරි. ආයිබෝන් හැමෝටම. Good night.